සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දමිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අපි වෙනද වගේම තවමත් සාකච්ඡා කරමින් ඉන්නේ අභිධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථයේ මෛත්‍රී භාවනා කොටසකේ අවසාන කොටස අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මෛත්‍රී භාවනාව සාකච්ඡා කරා. දැන් අද තියෙන්නේ අපිට මෛත්‍රී භාවනාවේ අනුසස් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථයේ දෙවනි කාණ්ඩයේ 597 වෙනි පිටුව 597 වෙනි පිටුවේ මෛත්‍රී භාවනාවෙහි අනුසස් අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර අපි වෙනදා වගේම පොඩ්ඩක් මෛත්‍රී භාවනාව අපි මතක් කරගෙන යමු. එතකොට අපිට අනුසස් තීරුම් ගන්න පහසු වෙයි. අපි දන්නවා සතර බ්‍රහ්ම විහරණ. ඒ හතරෙන් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ඒ සතර බ්‍රහ්ම විහරණ හතරේ එන කමඨහන් හතර තමයි මේ මෛත්‍රී භාවනාව. නැත්නම් මෛත්‍රී කමඨහන. කර්මස්ථානේ, මෛත්‍රී කර්මස්ථානේ. එතකොට ඒ මෛත්‍රී භාවනාවේදී අපි සාකච්ඡා කරා සැලකිය යුතු කරුණු කිහිපයක්. විශේෂයෙන් අපි ඉස්සෙල්ලම අරමුණක් ගන්නකොට මෛත්‍රී භාවනාව මෛත්‍රී කරන්නේ කාටද කියන අරමුණ ගැනීමේදී අපි සැලකිය යුතු කාරණා හයක් ගැන අපි ඉගෙන ගත්තා. ඒ හය මොනවද? අපි මුලින්ම ගන්නෑ. මොකද අරමුණ හරියටම පිහිටව ගන්න බැරි නිසා, සමාධියට පැමිණීමේදී අපි වෙහෙසටපත් වෙන නිසා, නැත්නම් පිහිටවා ගැනීමට අපහසු නිසා අපි මුලින්ම ගන්නෙ නෑ. අප්‍රිය පුද්ගලයා ගන්නෙ නෑ. මුලින්ම අප්‍රිය පුද්ගලයා ගන්නෙ නෑ. ඊළඟට අතිප්‍රිය සහායකයා ගන්නෙ නෑ. මධ්‍යස්ථ පුද්ගලයා ගන්නෙත් නෑ. වෛරී පුද්ගලයා ගන්නෙත් නෑ. ඔය හතර දෙනා අපි මුලින්ම ගන්නෙ නෑ. ඊළඟට ලිංග විසභාග පුද්ගලයෙක් අපි ගන්නෙත් නෑ. පුද්ගල වශයෙන් ගන්නකොට අපි ලිංග විසභාග පුද්ගලයෙක් කිව්වේ ලිංගයට විරුද්ධ පුද්ගලයෙක් අපි ගන්නෙ නෑ. ඊළඟට කලුරිය කෙනෙක් ගන්නෙත් නෑ. මෙන්න මේ කාරණා හතර අපි සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම අපි මුලින්ම අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වයේම නැත්තම් හැම තැනම හෙව්වා, සියලු තැන්වල හෙව්වා තමන්ට වඩා මේ මෛත්‍රියක් පිහිටවන්න පුළුවන්, නැත්නම් තමන්ට වඩා මෛත්‍රියක් පිහිටවන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නවද කියලා මුලින්ම උන්වහන්සේ දැක්කේ නැහැ. ඉතින් එහෙමනම් තමන්ට තමයි එහෙමනම් ඉස්සෙල්ලම මෛත්‍රිය වඩන්න ඕන. සහ දෙවන කාරණය තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ, අපි සාක්ෂි විදියට තියාගෙන දැන් අනිත් පුද්ගලයාට මෛත්‍රිය වඩන්න කොහොමද, මොන ප්‍රමාණයකින් වඩන්න ඕන කියන එක ගැන වටහා ගන්න අපි ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රිය වඩනවා. අන්නේ තමන්ට වඩලා අන්නේ මට්ටමටම අපි අනිත් අයට වඩන්නවා. අන්න ඒකේ මැනුමක් තියාගන්න. නැත්නම් සාක්ෂි කොට කියලා කිව්වේ ඒකයි. කොච්චර මෛත්‍රිය වඩන්න ඕනද? තමන්ට වගේම. තමන් තමයි තමන්ට ප්‍රියම පුද්ගලයා. තමන් තරම් තමන්ට ප්‍රිය පුද්ගලයෙක් මේ කොහෙවත් නැහැ. නේද? කොහෙවත්ම නැහැ. මේ කිසිම ලෝක ධාතුවක තමන්ට වඩා ප්‍රිය පුද්ගලයෙක් වෙන කොහෙවත් නැහැ. වෙන පුද්ගලයෙක්. තමන් නොවන වෙන පුද්ගලයෙක් නැහැ. ඒතර ඒක නිසා ඉස්සෙල්ලම අපි තමන් ගන්නවා. එතකොට තමන් අරගෙන තමන්ට මෛත්‍රිය කොච්චර ප්‍රමාණයකට වඩනවාද අන්නේ ප්‍රමාණයට අපි අනිත් අයට මෛත්‍රිය වඩන්න ඕන. අන්න ඒක නිසා ඉස්සෙල්ලම අපි තමන් අරගෙන තමන් සාක්ෂි කොට නැත්නම් මැනුමක් වශයෙන් කොච්චර තමන්ට වඩනවද අන්නේ ප්‍රමාණයට අනුන්ට වඩන්න ඕන කියන නිසා වෙන නිසා අපි ඉස්සෙල්ලම තමන්ට වඩනවා. වඩල ඉවර වෙලා ඊට පස්සේ ඉස්සෙල්ලම අපි ගන්නේ කවුද? ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා. ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා. එතකොට ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා කියන්නේ ගෞරවය. අපේ හිතේ ගෞරවයක් තියෙන්න ඕන ඒ පුද්ගලයා ගැන. එතකොට ඒ පුද්ගලයා ප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන. හැබැයි ගරු කටයුතු වෙන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ගරු කටයුතු පුද්ගලයා කියලා දැන් අපි අතිපූජ්‍ය
නායවනේ අරිදම් ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනයක උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේ ගුරුවරයා ගන්න පුළුවන්. ගුරුවරයෙක් භික්ෂුන් වහන්සේ නමක් නම් ආචාර්ය උපාධ්‍යාය ආචාර්යයන් වහන්සේ හෝ උපාධ්‍යායන් වහන්සේ ගන්න පුළුවන්. අපිට ගුරුවරයෙක් අපේ ගුරුවරයෙක් ගිහියෙකු නම් ගිහියෙකුට උගන්වපු ගුරුවරයෙක් ගන්න පුළුවන්. ගෞරව කරන ගුරුවරයෙක්. මව පියා ගන්නත් පුළුවන්. මව පියා ගන්නත් පුළුවන්. එතකොට අපි ගන්න ඕන පුරුෂ පක්ෂයේ පුද්ගලයෙක් නම් පියා ගන්න ඕන. මේ ස්ත්‍රී පක්ෂයේ පුද්ගලයෙක් නම් මව ගන්න ඕන. එතකොට එතන නීතියක් පැනවෙන්නේ අපිට. එතන නිංග විසභාගය. එතකොට අපිට මෙතන ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා තමයි එක්කෝ මව හෝ පියා නැත්නම් ගුරුවරයා. ඒ වගේ චරිතයක් තමයි අපි ගන්නෙ ඉස්සෙල්ලම. ජීවතුන් අතර ඉන්නත් ඕන. හරිනේ. එතකොට අපි ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා විදියට ගන්න. එතකොට මෙතන අතිප්‍රිය සහායකයා විදියට උන්වහන්සේ සඳහන් කරලා තිබුණේ තමන්ගේ දරුවන් අතිප්‍රිය සහායකයෝ විදියට තමයි වැටෙන්නේ. එතකොට අපි දරුවන් ගන්නෙ නැහැ. තමන්ගේම දූ දරුවන් තමන් ගන්නෙ නැහැ. තමන්ගේ ස්වාමි හෝ භාර්යාව ගන්නෙත් නැහැ. අතිප්‍රිය සහායකයෝ විදියට වැටෙන්නේ අන්න ඒ පුද්ගලයෝ. එතකොට ඒ අය අපි ගන්නෙ නැහැ. එතකොට අපිට ඔන්න එතන තේරුම් ගත්තා අපි. ඊට පස්සේ අපි ගන්නවා අතිප්‍රිය සහායකයන් පස්සේ අපි ගන්නෙ මධ්‍යස්ථ පුද්ගලයා. මධ්‍යස්ථ පුද්ගලයා ගන්නවා. ඊළඟට වෛරී පුද්ගලයා ගන්නවා. එතකොට අතිප්‍රිය සහායකයා අතිප්‍රිය ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා මම ගන්නවා තමන් ගන්නවා ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා මධ්‍යස්ථ පුද්ගලයා සහ වෛරී පුද්ගලයා ගන්නවා. එතකොට ඔහොම අපි කොහොමද මෛත්‍රී කරන්නේ? නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නේ. අපි වචන කිහිපයක් තමයි ගන්නෙ මේක. අර ගොඩාක් අපි කියවන්නේ කෙටි වශයෙන් ගන්නකොට අපිට පුළුවන් ඉතා පහසුවෙන් සමාධියට එන්න. ඒතකොට එතෙන්දී අපි ගන්නවා අහං සුඛිතෝ හෝමි නිදුක්ඛෝ හෝමි කියලා ගන්න පුළුවන්. නැත්නම් සිංහලෙන් ගන්නවා මම සුවපත් වූයෙම් වෙමි නිදුක් වූයෙම් වෙමි. ඒ මට ගන්නකොට එහෙම ගන්නවා. ඊට පස්සේ එහෙම නැත්නම් අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි. එතකොට එතන වචන හතරයි. වාක්‍ය හතරයි. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි මේ තියෙන්නේ 579 පිටුවේ. 579 පිටුව. අහං අවේරෝ හෝමි දැන් ඔන්න අපි පළවෙනි එකම පණු අපි මේ පුළුවන් නම් පාලියම මතක තියාගමු. වඩා හොඳයි. මොකද අපි ඉදිරියටත් අපිට ඒක වටිනවා ඒක. සිංහල තේරුම දැනගන්න ගමන් අහං සුඛිතෝ හෝමි. අහං සුඛිතෝ හෝමි කිව්වේ මොකද්ද? මම සුවපත් වූයෙම් වෙමි. මම සුවපත් වූයෙම් වෙමි. නිදුක්ඛෝ හෝමි. නිදුක් වූයෙම් වෙමි. ඒ වචන දෙක. අහං සුඛිතෝ හෝමි නිදුක්ඛෝ හෝමි. එහෙම නැත්නම් අහං අවේරෝ හෝමි ඒක එකක්. ඊළඟට අභ්‍යාපජ්ජා හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි. ඔන්නතර 1 2 3 4යි. 1 2 3 4යි. එතන 4යිනේ. වාක්‍ය 4යි. එතන මේ වාක්‍ය 4 තමයි මම වෛර පුද්ගලයන්ද වෛර නම් පාප ධර්මයන්ද නැති හේවින් වෛර නැත්තේ වෙමි. පළවෙනි එක කිව්වේ අහං අවේරෝ හෝමි කිව්වේ මම වෛර නැත්තේ වෙමි. මම වෛර නැත්තේක් වෙමි. ඊළඟ අභ්‍යාපජ්ජා හෝමි කියලා කිව්වේ විශේෂයෙන් ව්‍යාපාද නැති හේයින් අව්‍යාපජ්ජ හේවත් ව්‍යාපාද නැත්තේ වෙමි. ව්‍යාපාද නැත්තේ වෙමි කියන එක තමයි අභ්‍යාපජ්ජා හෝමි කියලා කිව්වේ. ඊළඟට අනීගෝ හෝමි ඒක තමයි ඊග නම් වූ උපද්‍රව නැති බැවින් අනීග හේවත් උපද්‍රව නැත්තේමි. මම උපද්‍රව නැත්තේක් වෙමි කියන එක තමයි අනීගෝ හෝමි කියලා කිව්වේ.
ඊළඟ නිර්වද්‍ය ඊළඟ සුඛී අත්තානම් පරිහරාමි. සුඛී අත්තානම් පරිහරාමි. ඒ කිව්වේ මොකද්ද? නිර්වද්‍ය කායික සුඛ සමන්විත හේයින් සුවසේ මාගේ ආත්ම භාවය පරිහරණය කරමි. පවත්වමි. කියන එක තමයි ඒක. ඒ කිව්වේ සුඛී අත්තානම් පරිහරාමි. සුඛී අත්තානම් පරිහරාමි. ඉතින් ඔන්න ඔය ටිකෙන් තමයි අපි මෛත්‍රිය වඩන්න පටන් ගන්න. එතකොට එහෙම පටන් අරගෙන දැන් අපි දන්නවා එහෙම වඩාගෙන යනකොට අපිට අනිත් අයගේ කෙරෙහි සමාධිය පිහිටව ගන්න පුළුවන් වුණාට අපිට අමාරු වෙනවා වෛරී පුද්ගලයා කෙරෙහි සමාධිය පිහිටව ගන්න අමාරු වෙනවා අපහසු වෙනවා. ඒක නිසා එහෙම අපහසු පළවෙනි පියවරේදී ඔහොම අපි මෛත්‍රී වඩලා අපිට සමාධිය පිහිටව ගන්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ? අපි කකචෝපම භාග්‍යතුන් වහන්සේගේ කකචෝපම සූත්‍රයේදී දේශනා කරපු දේශනාව සිහිපත් කරනවා. සිහිපත් කරලා මොකක්ද මේ දේශනාව? මහණෙනි, දෙයත්ති සවිකරන ලද මිටි ඇති කියතකින් ලාමක පාප පුරුෂ වූ සොරව් තමාගේ අංග ප්‍රත්‍යංගයන් කපත් නම් ඒ අංග ප්‍රත්‍යංගයන් කපන්නන් කෙරෙහිද යම් සිත් කැළඹීමක් වේද දූෂ්‍ය වූ සිත් ඇති හෙතමේ මාගේ අනුශාසනය කළා නම් නොවන්නේ. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒතර එහෙමනම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව යන එකක් තමයි මේ කරන්නේ කියලා අපි මෙනෙහි කරනවා. මෙනෙහි කරලා අපි කකචෝපම සූත්‍රයේ ඒ සමාධිය අර වෛරී පුද්ගලයා කෙරෙහි සමාධිය පිහිටව ගන්න බැරි වෙනකොට අපි මෙන්න මේ කකචෝපම සූත්‍රය මෙනෙහි කරලා බලන උත්සාහ කරනවා සමාධිය පිහිටව ගන්න. එහෙම කරලත් පිහිටව ගන්න බැරි නම් අපි ඊට පස්සේ මොකද කරන්නේ? අර සතුරෙක් ඔහුගේ යම් පුද්ගලයෙක් ඔහුගේ සතුරා පිළිබඳව හිතන විදි තියෙන 7ක්. එතකොට ඒ විදි 7 මෙනෙහි කරලා ඒ 7 එහෙම පුද්ගලයෙක් හිතනවා. එහෙම හිතුවාම ඇත්තටම අපිටත් ඒ දේම වෙනවා. ඒ කියන්නේ දැන් සතුරා දැන් එක පුද්ගලයෙක් යාගේ සතුරා මෙන්න මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතනවා. මොන වෙනවද? දුර්වර්ණ වෙනවා නම් හොඳයි කියලා හිතනවා. දුකසේ වසනවා නම් හොඳයි කියලා හිතනවා. ධනවත් නොවෙනවා නම් හොඳයි කියලා හිතනවා. උපභෝග පරිභෝග වස්තු නැත්තෙක් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. පිරවර නැත්තෙක් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. මිත්‍රයන් නැත්තෙක් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. ස්වර්ගෙහි උපදින්නේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා. දැන් එහෙම එන අප තුල එහෙම ඇති වෙන සිතුවිල්ලම අපේ වෛරයක් තියෙනවා නම් අපිට එහෙම සිතුවිලි ඇති වෙනවා. එහෙම ඇති වෙනවා නම් අපි එහෙම ඇති වෙන සිතුවිල්ලම අපි ඒ தත්වලට අපිට ඒ தත්ත්ව උදා කරන්න හේතුවක් වෙනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒ තියෙන වෛරය සංසිඳව ගන්න අපි උත්සාහ කරනවා. නැත්නම් සමාධිය පිහිටව ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මට කොහොමද කරන්නේ? ඒ ප්‍රමාණයටම අර පුද්ගලයාටත් මෛත්‍රී වඩන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් එහෙම කරලා එහෙමත් බැරි නම් අපි ඊළඟට කාය සමාචාරයන්, වචී සමාචාරයන් සහ මනෝ සමාචාරයන්. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් ගත්තොත් කෙනෙක්ගේ එක සමාචාරයක් හොඳ නැති වුණාට ඔහුගේ හොඳ සමාචාර වෙන තියෙන්න පුළුවන්. අන්නේ පුද්ගලයාගේ හොඳ සමාචාර පිළිබඳ මෙනෙහි කරලා අපි ඔහු පිළිබඳ තියෙන වෛරය සංසිඳව ගන්න උත්සාහ ගන්නවා. එහෙමත් බැරි වෙනවා නම් එහෙම කරලා බැරි වෙනවා නම් අපි මොකද කරන්නේ? Tamanටම අවවාද කරගන්නවා. අවවාද කරගෙන අපි උත්සාහ ගන්නවා මෛත්‍රිය පිහිටව ගන්න. එහෙමත් බැරි නම් අපි කම්මස්ස කත බව මමත් ඒ පුද්ගලයාත් දෙදෙනාම කර්මය ස්වකීය කොට ඇති බව මෙනෙහි කරගන්න. කර්මය ස්වකීය කොට ඇති බව, කර්ම දායාද කොට ඇති බව, කර්ම යෝනි බව, කම්ම බන්දු බව සහ කම්මි පටසරණ බව මෙනෙහි කරනවා. ඒ භාවය මෙනෙහි කරලා නැවත වතාවක් අපි උත්සාහ කරනවා ඒ මෛත්‍රිය පිහිටව ගන්න. එහෙම බැරි වෙනකොට ඒත් බැරි වෙනවා නම් අපි භාග්‍යතුන් වහන්සේගේ පූර්ව භව වල තියෙන ගුණ පූර්ව චරිතය මහා බෝසතාණන් වහන්සේ විදියට උන්වහන්සේ අනිත් කෙනා කෙරෙහි දැක් වූ මෛත්‍රිය මෙනෙහි කරලා අපි තවදුරටත්
උත්සාහ කරනවා මෛත්‍රිය වඩා ගන්න. දැන් ඇත්තට මෙහෙම පියවරෙන් පියවරට යනකොට අර තියෙන එක ටික අඩු වෙනව නේද? ඔව් ටික අඩු වෙනවා. ටික අර එකකකින් අපිට සම්පූර්ණයෙන් නැති කරගන්න උන බව ඇත්ත. හැබැයි ටික තියෙන එක අඩු වෙවි යනවා. ඒකට තමයි මේක කරන්නේ මේ. හරි. ඊට පස්සේ ඒකෙදී අපි සීලව ජාතකයේ ශාන්තිවාදී ආදී ජාතක අපි කලින් කතා කරා. අපි දිගට කතා කරන්න යන්නේ නැහැ. ඒ ටික අපි මෙනෙහි කරලා උන්වහන්සේ පෙර භවවල වැඩූ මෛත්‍රිය පිළිබඳ මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒ අපිට හරි සමාධියකට එන්න බැරි නම් ඒ කියන්නේ මට වඩන සමාධිය වගේම සමාධියක් මගේ වෛරී පුද්ගලයාට වඩා ගන්න අපි අසමත් නම් අපි තවදුරටත් ඉස්සරහට ගිහිලා අනමතග්ග පද සංයුක්ත වූ සූත්‍රය පිළිබඳ මෙනෙහි කරනවා. ඒකෙදි මොකද කියන්නේ? අපි පුද්ගලයෙක් හෙව්වොත් මට මව නොවෙච්ච තමන්ටම මව නොවෙච්ච පියා නොවෙච්ච සහෝදරයෙක් නොවෙච්ච සහෝදරියෙක් නොවෙච්ච දුවෙක් නොවෙච්ච පුතෙක් නොවෙච්ච පුද්ගලයෙක් හොයන්න ලේසි නෑ. තේරුණාද? එහෙමනම් ඒ පුද්ගලයා මට මව වෙලා තියෙනවා, පියා වෙලා තියෙනවා, සහෝදරය වෙලා තියෙනවා, සහෝදරිය වෙලා තියෙනවා, දුව වෙලා තියෙනවා, පුතා වෙලා තියෙනවා. එහෙමනම් ඒ පුද්ගලයාත් පෙර භවවල මගේ ওই වගේ ඥාති වෙලා තියෙනවා. එහෙමනම් මම මේ ඥාතියට තමයි මේ වෛර කරන්නේ කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා තවදුරටත් අපි ඒ ද්වේෂය නැති කරන්න, වෛරය නැති කරගන්න උත්සාහ කරනවා. උත්සාහ කළා ඒත් අපිට අපේ සමාධියකට එන්න බැරි වුණා නම් අපි මෛත්‍රියේ අනුසස් මෙනෙහි කරනවා. මෛත්‍රී අනුසස් මෙනෙහි කළා මෙන්න මේ මෛත්‍රිය වැඩුවොත් මෙන්න මේ අනුසස් ලැබෙන නිසා මම මේ ද්වේෂය නැති කරගන්න ඕන කියලා අපි මෙනෙහි කරලා උත්සාහ ගන්නවා මේ මෛත්‍රිය වඩා ගන්න. හරිද? එතකොට අපි ඊට පස්සේ එහෙම සමාධියකට මෛත්‍රී අනුසස් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා අපි සමාධිය උපදව ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එහෙමත් අපිට අර වෛරී පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පිහිටවන්න නැත්නම් සමාධිය උපදව ගන්න බැරි නම් ඊට පස්සේ අපි ධාතු විනිර්භෝග කරලා අපි සමාධිය පිහිටව ගන්න උත්සාහ ගන්න. දැන් මේ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා. දහමේ ගැඹුරට යනවා නේ අපි පේනෝ නේද? දිගින් දිගට ගැඹුරට යනවා අපි. ඇතුළට යනවා. ඒ කියන්නේ උඩින් අපිට බෑ මේක විසඳ ගන්න. ටිකක් ගැඹුරට යනවා දැන්. ධාතු මට්ටමට දැන් අපි යනවා. එහෙම නේද? අර මුලින් උඩින් ලේසියෙන් කරගන්න බැලුවා. හැබැයි ඒවා කරන්න උත්සාහ කිරීමේදීම ටිකක් මේක සංසිඳන බවත් අපි තේරුම් ගන්න ඕන. නැත්නම් කෙනෙකුට හිතෙනවා නෑ එහෙනම් අපි කෙලින්ම අමාරුම එකටම යන එක ලේසි නේද කියලා මේව කර නැතුව නේද? එහෙම හිතන්නත් පුළුවන් නේද? එහෙම නෙමෙයි මේක දැන් මේ මුල ටික කරනකොට මේ ද්වේෂය ටික අඩු වෙනවා. අඩු වෙවි යනවා. ඒකේ තීව්‍රතාවය අඩු වෙනවා දැන්. කියලා අපි දැන් මේ ධහමේ ගැඹුරට යනවා. දැන් ධාතු විනිභෝගයට ආවා. ඒ කියන්නේ මොකද්ද? අපි වෙන් කරලා බලන මේ පුද්ගලයා කියන්නේ ඒ හැදිලා තියෙන්නේ මොනවද කියලා ධාතු වලට බිඳලා බලනවා. එතකොට අපි බලන රූප මේ පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධයේ විදියටත් ආයතන විදියටත් ධාතු විදියටත් බෙන් කරලා මේ පුද්ගලයා මෙහෙම කෙනෙක් නේද? කා වෙනුවෙන්ද මේ ද්වේෂය උපදලා තියෙන්නේ? මේ රූපස්කන්ධය වෙනුවෙන්ද? වේදනාස්කන්ධය වෙනුවෙන්ද? සංඥාස්කන්ධය වෙනුවෙන්ද? සංස්කාරස්කන්ධය වෙනුවෙන්ද? මේ මොකක් වෙනුවෙන්ද මේ ද්වේෂය කියලා අපි වෙන් කරලා බලනවා. එහෙම වෙන් කරලා බැලුවාම ඇති වෙන එකක් නැහැ. නේද? මේ ඔක්කොම අපිට මේ තියෙන මුළු ලෝක ධාතුන් සියල්ල එකට අරගෙන වෙන් කළා අර ගොඩවල් ටිකට ගහන්න පුළුවන් නේ. එහෙම නේද?
රූප ගොඩක් දැන් මේ ටික ඔක්කොම මේ මුළු සියලු ලෝක ධාතු සකල ලෝක ධාතුවම අරගෙන ඉවර වෙලා අපිට ඕනනම් පුළුවන් රූප ස්කන්ධ ගොඩයි වේදනා ස්කන්ධ ගොඩයි එහෙම කියලා ගොඩවල් ගහන්න පුළුවන් නේද? ඔව් අර දැන් ගේ හදනකොට අපි ගල් වැලි ගොඩයි ගල් ගොඩයි එහෙම නේද? දැන් අපි මේ ගයක් මෙහෙම හැදිලා තිබුණට අපිට මේක ඕනනම් මේක වෙන වෙනම වැලි ටික වෙනම ගොඩක් ගහන්න පුළුවන් මේක ගලවලා. ගඩොල් ටික වෙනම ගලවලා ගොඩක් ගහන්න පුළුවන් නේ. ඔක සියුම් විදියට වෙන් කරලා අන්තිමට මේ ටික මේ ගයක් විදියට අපිට පෙනුනට අන්තිම රොතන තියෙන්නේ මොනවද? වැලි ගොඩයි, ගල් ගොඩයි, යකඩ ගොඩයි, ලී ගොඩයි නේද? ওই ටික තමයි තියෙන්නේ ඔය. අර ඒ වගේ. පැහැදිලිනේ? ඒකට අපිට මේ මුළු ලෝක ධාතුවම ඕනනම් අපිට පුළුවන් අර ඒ විදියට ඉතින් භෞතිකව කරන්න බැරි බව ඇත්ත. හැබැයි වෙන් කරලා හිතින් වෙන් කරලා බැලුවොත් මේ තියෙන්නේ රූප ගොඩයි, වේදනා ගොඩයි, සංඥා ගොඩයි, සංස්කාර ගොඩයි, විඥාන ගොඩයි. එහෙම නේද? ඔව්. හරි නේද? එහෙම ගොඩවල් ටික ගහන්න පුළුවන්. එතකොට අර පුද්ගලයාගේ රූප ගොඩටම තමයි අපේ රූප ටිකත් වැටෙන්නේ නේ. එහෙම නේද? අර පුද්ගලයා හැදිලා තියෙනවනේ රූප ගොඩක්. පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ටික ගලවලා අරගෙන අර ගොඩට දැම්මා අපේ ටිකත් එතෙන්ටමනේ වැටෙන්නේ. අපේ ටිකත් ඒකටම තමයි වැටෙන්නේ. එක ගොඩයි ඉන්නේ. හරි නේද? ඉතින් එහෙම හිතලා අපි ධාතු විනිර්භෝගය කරනවා. අපි ඒ ටික සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරන නිසා ගැඹුරට යන්නේ. ඊට පස්සේ අපි ඊට පස්සේ එහෙමත් කරලා අපිට මේ සමාධිය පිටව ගන්න බැරි නම් අපි මොකද කරන්නේ? දාන සංවිභාගය. ඒ කියන්නේ අපි දාන දෙනවා. අපි එයාට පුළුවන් තරම් ඒ පුද්ගලයාටම උත්සාහ කරනවා දාන දෙන්න. ඒ පුද්ගලයා මොන හරි දෙනවා නම් ඉතා කැමැත්තෙන් අපි ගන්න උත්සාහ කරනවා. ගත්තාම අන්න වෛරය දෙපැත්තෙම සංසිඳෙනවා. දාන සංවිභාගය කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට මේ ධර්ම කරුණු දැන් මේ අපි මෙහෙම හදාරලා මේ දාන සංවිභාගයෙන් ද්වේෂය දුර වෙනවා, වෛරය දුර වෙනවා කියලා දැනගෙන හිටියොත් නේද අපිට ඒ දෙක කරන්න පුළුවන්. නේද? අපි මේක දැනගෙන ඉන්න ඕනනේ. දැන් අපි මේ අපිට ඇත්තට මේක ධර්ම කරුණක් විදියට අපි මේ වෙනකන් දැනගෙන හිටියේ නෑනේ නේ. මෛත්‍රී භාවනාවේ දාන සංවිභාගය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේද මේ කියවනකම්? අපි එහෙම කරලා තිබුණාට සමහරට කරන්න පුළුවන් අවස්ථාවල් ඇවිල්ලා තිබුණාට අපි කරේ නෑ. එහෙම කරලා නෑනේ නේ. අපි ධර්ම කරුණක් විදියට දැනගෙන හිටියේ නෑ ඒක. නේද? දැන් ඔන්න අපි දන්නවා අපිට එහෙම කරන්න පුළුවන් දැන්. හරිද? හරි ඊළඟට මොකද කරන්නේ? එහෙම දාන සංවිභාගය කරලත් අපි උත්සාහ කරනවා මෛත්‍රිය පිටවන්න. එතකොට අපි කිව්වා අර ඊළඟට සීමා සම්බේධය කියලා කිව්වා. දැන් එහෙම කරලා අපි සමාධිය පිටව ගත්තාම ඇත්තටම මේ මෛත්‍රී භාවනාවේදී අපි නිමිති තුනක් තියෙනෝනේ. මොකද්ද නිමිත? පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත සහ ප්‍රතිභාග නිමිත්ත නේ. එතකොට ඒකෙදී අර උග්ඝහ නිමිත්ත වගේ නිමිත්ත තමයි මෛත්‍රී භාවනාවේදී මේ සීමා සම්බේධය කියලා කිව්වේ. අපි ගිය සතියේ කතා කරා. එතකොට සීමා සම්බේධයේ විදියට අපි සලකන්නේ අර කිව් පුද්ගලයන් 4 දෙනා එකම පුද්ගලයෙක් විදියට දකින්න ඕන අපි. අපි අර පුද්ගල 4 දෙනා එකම පුද්ගලයෙක් විදියට දකින්න. කවුද පුද්ගලයා 4 දෙනා? තමනෝයි, ප්‍රිය පුද්ගලයයි, මධ්‍යස්ථ පුද්ගලයයි, වෛරී පුද්ගලයයි. මෙන්න මේ 4 දෙනා. ඒකට අපි උපමාවක් කිව්වා. මොකද උපමාව? හොරෙක් එනවා. දැන් අපි 4 දෙනාම එක තැනක අපි භාවනා කරනවා. කවුද 4 දෙනා? මමයි, මධ්‍යස්ථ පුද්ගලයයි, ප්‍රිය පුද්ගලයයි, මධ්‍යස්ථ පුද්ගලයයි, වෛරී පුද්ගලයයි. ඉන්න තැනකදී හොරෙක් ඇවිල්ලා අපෙන් ඉල්ලනවා එක්කෙනෙක් අපිට ඕන ওই 4 දෙනාගෙන් කවුරු හරි එක්කෙනෙක් ඕන ඉල්ලන්නේ මගෙන් ඉල්ලනවා අපිට එක්කෙනෙක් ඕන කවුරු හරි මොකටද මේ ලේ අරගෙන මේ බිලි පූජාවක් කරන්න. මරලා බිලි පූජාවක් කරන්න එක පුද්ගලයෙක් අපිට ඕන කවුරු හරි පුද්ගලයෙක් අපිට ඕන කියලා ඉල්ලනවා.
කාගෙන් ඉල්ලන්නේ? මගෙන් ඉල්ලන්නේ. එතකොට මේ සීමා සම්බේධය අපේ සිතේ සීමා සම්බේධය පිටලා තියෙනවා නම් මොකද අපි කරන්නේ? මම යනවද අනිත් අය බේරලා? නැහැ. මම යන්නෙත් නැහැ. වෙන කවුරුවත් යවන්නෙත් නැහැ. ඒතර එක්කෙනෙක්වත් සීමා සම්බේධය අපේ හිතේ අපි හතර දෙනාම පිළිබඳව මෛත්‍රිය සමානව පිහිටලා තියෙනවා. දැන් මේකේ අරමුණ තමයි අපේ හතර දෙනාම පිළිබඳව එක සමාන මෛත්‍රියක් පිහිටලා තියෙනවා. අන්න ඒක තමයි සීමා සම්බේධය. අන්න එහෙමනම් අපි මේ අපේ අර සීමා සම්බේධ නිමිත්ත අපේ පිහිටලා තියෙනවා. ඒ ප්‍රමාණයට සීමා සම්බේධයේ නිමිත්ත ප්‍රමාණයට මෛත්‍රිය අපේ හිතේ පිහිටලා තියෙනවා. ඔව්. හරි නේද? එතකොට මේ මට්ටමට අපේ පිහිටලා තියෙන බව ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙම ඇවිල්ලා ඉල්ලුවොත් අපි එක්කෙනෙක්වත් අපි මම යන්න කැමති නැහැ, අනිත් කැමති වෙන්නෙත් නැහැ, අනිත් අය දෙන්න කැමති වෙන්නෙත් නැහැ. ඒක තමයි සීමා සම්බේධ නිමිත්ත කියලා කිව්වේ. හරි. ඊට පස්සේ අපි මේ මෛත්‍රිය පිහිටෙව්වා ඕදිසෝ පරණ, අනෝදිසෝ පරණ සහ දිසා පරණ වශයෙන් අපි මෛත්‍රිය පිහිටෙව්වා. අනෝදිසෝ පරණ කියලා කිව්වේ සීමා නොකොට, පුද්ගලයන් සීමා නොකොට අපි මෛත්‍රිය පිහිටවනවා. අර සමාධිය පිහිටවලා තව විශාල කරනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා පුද්ගලයන් කෙරෙහිනේ, පුද්ගලයව අරගෙන ඒ අය කෙරෙහි තමයි අපි සමාධිය පිහිටව ගත්තේ. දැන් ඒක ලොකු කරන්න ඕන, විශාල කරන්න ඕන දැන්. දැන් විශාල කරන්න ඕන. ඒක අර මේ එක කුඩා අරමුණක් පිළිබඳ දැන් අපි සාකච්ඡා කරා කසින මණ්ඩල. කසින භාවනාවේදී කසින මණ්ඩලය කුඩාවට තියෙන එක අපි ඊට පස්සේ විශාල කරනවා කසින මණ්ඩලය. ඒ වගේ මෙතෙන්දී අර පුද්ගලයන් කෙරෙහි අරමුණු වෙලා තිබුණු සමාධිය දැන් ඊට වඩා පිරිස විශාල කරලා අපි අරමුණු කරනවා. අන්න ඒක තමයි මේ කිව්වේ ඕදිසෝ පරණ, අනෝදිසෝ පරණ සහ දිසා පරණ. හරිද? ආකාරයට අපි මේක විශාල කරනවා. ඒක තමයි මේ තුනෙන් කරන්නේ. අරම පිටගත්ත සමාධිය අපි විශාල කරනවා. ඒතර අපි ඒවා සාකච්ඡා කරා ගිය පාර. එතකොට එහෙම තමයි අපි අනෝදිසෝ පරණ වශයෙන් ආකාර 5ක් කිව්වා. ඕදිසෝ පරණ වශයෙන් ආකාර 7ක් කිව්වා. දශවිධ මේ දිසා පරණ වශයෙන් ආකාර දිසා වශයෙන් 10ක් කිව්වා. හරිද? අපි ඒක සාකච්ඡා කරා. අපි අද පාඩමට එනවා මෛත්‍රී භාවනාවේ අනුසස් 597 පිටුව යට කියන ලද ආකාරයන් අතුරෙන් යම්කිසි ආකාරයකින් මෛත්‍රී දාණය වඩා නම් ඒ යෝගාවචරයාට අනුසස් 11ක් ලැබෙන්නේය. ඒ අනුසස් 11 නම් 11ක් තියෙනවා අනුසස්. ඒකට මෛත්‍රී භාවනාවේ අනුසස් 11යි. අපි කලින් සාකච්ඡා කරා මොකද්ද? සුඛං සුපති පළවෙනි එක. දෙවෙනි එක සුඛං ඒක තමයි සුඛං සුපති කිව්වේ සම්වතට සමවන්නක්කු මෙන් නිදන්නේය. නැත්නම් සුව නින්දක් ලැබෙනවා. සුඛං සුපති. අපි පාලියේම පොඩ්ඩක් උත්සාහ කරමු මතක තියාගන්න. මොකද අපිට ඉස්සරහටත් සිංහල භාෂාව වෙනස් වෙයි. හැබැයි පාලිය වෙනස් වෙන්නේ නැති බව අපි දන්නවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අපි පාලි වචන ටිකක් ඉගෙන ගන්න බලමු. සුඛං සුපති. ඊළාට සුඛං පටිබුඤ්ජති. ඒ කියන්නේ සුවසේ පිබිදෙනවා, අවදි වෙනවා. සුඛං පටිබුඤ්ජති. සුඛං පටිබුඤ්ජති. කටටත් හුරු කරගමු වචන ටික. න පාපකං සුපිනං පස්සති. න පාපකං සුපිනං පස්සති. නපුරු සිහින නොදකි. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක, හතරවෙනි එක මනුස්සානං පියෝ හෝති. මනුස්සානං පියෝ හෝති. මනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඊළාට අමනුස්සානං පියෝ හෝති. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. ඊට පස්සේ දේවතා රක්ඛන්ති. දෙවියන් රකින්නවා. ඊට පස්සේ නස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ කියන්නේ මොකද්ද?
ගිනි ගන්නේ නැහැ. ආයුධ වලින් වසවිස වලින් අනතුරු සිදුවීම් ඇති වෙන්නේ නැහැ. එතකොට ගිනි වලින් වසවිස වලින් ආයුධ වලින් අනතුරු සිදුවීම අනතුරු වලින් වැළකෙනවා. අනතුරු වලින් වැළකෙනවා. ගින්නෙන් වසවිස වලින් ආයුධ වලින් වෙන අනතුරු වැළකෙනවා. ඒක තමයි නාස්ස අග්ගිවා විසංවා සත්තංවා අග්ගි කිව්වේ එතන ගිනි, විසං කිව්වේ විස, සත්තං කිව්වේ ශස්ත්‍ර කියන්නේ ආයුධ. හරි, සත්තං කිව්වේ ශස්ත්‍ර ආයුධ. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. හරිද? ඒක තමයි ඒ 7 වෙනි එක. ඊළඟට තුවටං චිත්තං සමාධියති. තුවටං චිත්තං චිත්තං සමාධියති. තුවටං සිත වහාම සමාහිත වෙනවා. සිත වහාම සමාධිගත වෙනවා. ඒ කියන්නේ අපි වෙනත් භාවනාවක් කරාත් අපි මේ භාවනාව කරලා තියෙනවා නම් සමාධියට එන්න පහසු වෙනවා. විසිරෙන ස්වභාවය නැති වෙනවා. මේ පොඩි වේදනාවක් එහෙම ආවත් සමහරවිට අපිට තරහ යන්න පුළුවන් නේද? ඒ තරහ යන ස්වභාවය අඩු වෙනවා අපි මෛත්‍රිය කරලා තියෙනවා. නැත්තම් පොඩ්ඩක් ඇඟපත වේදනාවක් ඔය අපි ඉන්න වෙලාවට වේදනාවක් ආවොත් නැත්නම් වෙන කෙනෙක්ගේ සද්දයක් ආවොත් වෙනත් සද්දයකින් නැත්නම් වෙන බාහිර සද්දයක් ආවොත් අපිට ද්වේෂයෙන් ඉඩකඩ වැඩි. එතකොට අපිට වෙන භාවනාවක් වුණත් වෙන කමටහනක පවතින හරි අමාරුයි. අයි ද්වේෂය නෝනේ මට කරදරයක් මේක කියලා නේද? නැත්නම් ළඟ ඉන්න කෙනා පොඩි සද්දයක් කරත් අපිට ද්වේෂයෙන්. එතකොට සමාධියට එන්න පහසු වෙනවා. භාවනා කිරීමේදී සමාධියට එන්න පහසු වෙනවා. අපි මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා. ඊළඟට මුඛවන්නෝ විප්පසීදති. මුහුණ ප්‍රසන්න වර්ණ වේ. මුඛවන්නෝ විප්පසීදති. ප්‍රසන්න වර්ණ වෙනවා. මුහුණ ප්‍රසන්න වර්ණයෙන් වර්ණ වෙනවා මෛත්‍රී භාවනාවේදී. ඊළඟට උත්තරින් අපටි අසම්මූලෝ අසම්මූලහා කාලං කරෝති. අසම්මූලහා කාලං කරෝති. ඒ කියන්නේ මරණයේදී මුලාවටපත් වෙන්නේ නැහැ. මරණ මොහොතේදී හොඳ සිහියෙන් මරණය සිද්ධ කරගන්න උපකාරී වෙනවා අපි මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා නම්. ඊළඟට උත්තරං අපටි විඤ්ඤත්තෝ අපටි විඤ්ඤත්තෝ බ්‍රහ්ම ලොකු පගෝ හෝති. ඒ කියන්නේ රහත් බවට නොපැමිණියොත් බඹලොවම එළඹෙයි කියන එක. හරිද? අපි දැන් විස්තර වශයෙන් පොඩ්ඩක් කියවමු. දැන් සුඛං සුපති කිව්වේ යම්සේ සෙසු ජනයා දකුණැලයෙන්ම සයනයට නොකොට හාත්පසින් පෙරළෙමින් සුරුසුරු ගාමින් ප්‍රස්වාස වශයෙන් ශබ්ද පවත්වමින් දුකසේ හොවීද මේ යෝගීතෙම එසේ නොව සුවසේ හෙව සම්වතට සම්වන්නක් කුමෙන් නිදන්නේය. ඊටාම සුවසේ නිදා ගන්නවා. සුඛං සුපති කිව්වේ ඒක. ඊළඟ සුඛං පටිබුඤ්ජති සුවසේ පුබුදී. යම්සේ සෙසු ජනයෝ තතනමින් හැඹෙමින් පෙරළමින් දුකසේ පුබුදීද මෛත්‍රී ධානයෙන් යුත් යෝගාවචරතෙම එසේ නොව පිපෙන පියුමක් මෙන් සුවසේ විකාර නැතුව පුබුදී. ඊටාම පහසුවෙන් පුබුදිනවා. ඊළඟ න පාපකං සුපිනම් පස්සති නපුරු සීන නොදකි. හෙතෙම ස්වප්න දකින්නේද යහපත්ම වූ ස්වප්නයක් දකි. සීන දකින්නව නම් යහපත් වූ ස්වප්නයක් තමයි දකින්නේ. දාගැබක් වදින්නාහු මෙන් පූජා පවත්නාහු මෙන්ද බණ අසන්නාහු මෙන්ද ස්වප්න දකි. සෙසු ජනයෝ තමන් සොරුන් විසින් පිරිවරන ලද්දාසේද නපුරු සතුන් විසින් උපද්‍රව කරන ලද්දාසේද ප්‍රපාතෙහි හෙලන්නාසේද ස්වප්නයෙන් දකි. යෝගීතෙම එසේ පවිටු ස්වප්න නොදකි. ඒ වගේ පවිටු ස්වප්න දකින්නේ නැහැ. එතකොට දැන් ගොඩක් වෙලාවට අපිට මුණ ගැහෙනවා. දැන් ගොඩක් අය අපිට මේ ප්‍රතිකාර ගන්න ඇවිල්ලා දැන් නිින්ද යන්නේ නැහැ මට නම් නිින්ද යන්නේ නැහැ කියලා දැන්
කවුරු හරි කරපු දෙයක් විදියට ඒක දකින්න නින්දයක් නැති එක. දැන් නින්දයක් නැති එක කාගේ හරි වැරද්දක්ද? එතන ඒගොල්ල චෝදනා මුඛයෙන් තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් එක්ක බෙහෙතේ වැරද්දක්, නැත්නම් වෛද්‍යවරයාගේ වැරද්දක්, නැත්නම් වෙනත් ගෙදර අයගේ හරි කාගේ හරි වැරද්දක් තමයි මේ නින්දයක් නැති එක. චෝදනා මුඛයෙන් තමයි කියන්නේ. දැන් ඇත්තටම එහෙම එකක්ද? ඔව්. දැන් මෙතෙන්දී අපි කියවෙන්නේ මේක අපි වෛද්‍ය කොටසත් මෙතකොට නින්ද කියන එක අපිට හරිම වටින දෙයක්. ඒක නිරෝගීකමටත් මේ මෙතෙන්දී කියවෙන විදියට සමාධියටත්. එතකොට සිතේ සහ කයේ දෙපැත්තේම තියෙන පැවැත්මට හොඳ යහ පැවැත්මට ඊටාම වටිනවා නින්ද. එතකොට ඒක අපිට හැබැයි දැන් මෙතෙන්දී අපි මේ කතා කරන්නේ මේ සිතේ තියෙන සිත ගැන විතරයි. මෙතන කය ගැන කතා කරන්නේ නැහැ. එතකොට කය දැන් නින්දට අවශ්‍යයි කයේ සමතුලිතභාවය. කය සංසිඳ වීමත් අවශ්‍යයි. එතකොට ඒකට මොනවද ඕන කය සංසිඳවන්න අපි මේ මෙතෙන්දි කතා කරන්නේ මේ අපි ඒ කොටසත් අපිට කාටත් නිින්ද අවශ්‍යයිනේ. එතකොට ඒකත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා යන්නේක වටිනවා. එතකොට මොනවද තව ඕන නිින්දට? ආහාර වගේම අපි ඊටත් කලින් ගනිමු. අපි ඊටත් දැන් අපි සාමාන්‍යයෙන් නිින්දට සැරසෙන කාලේ ඉඳලා මුලින්ම අපි ඉස්සෙල්ලම කය පිරිසිදු කරගන්න ඕන. දාඩියත් එක්ක අපි දාඩිය එහෙම තියෙනවා නම් ඇඟට අපහසුයි නිින්ද යන්නේ නැහැ. එතකොට අපි ඇඟ පිරිසිදු කරගන්නවා. කය පිරිසිදු කරගන්නවා. සුදුසු ඇඳුමක් ඇඳ ගන්න ඕන නේද? අපිට ඇඳුම් වල බාධාවක් තියෙනවා නම් නිින්ද එන්නේ නැහැ. ඊළඟට සුදුසු ආහාරයක් ගන්න ඕන. ඒක නිින්දට බාධා නොවෙන්න ඕන. එතකොට ඒකට මිරිස් වැඩි වෙන්න බෑ, තෙල් වැඩි වෙන්න බෑ, ඔය පිටි කොටස් වැඩි වෙන්න බෑ. ප්‍රමාණය වශයෙන් ගත්තාම වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. සුදුසු ප්‍රමාණය ගන්න ඕන. වැඩියෙන් ගත්තත් හොඳ නෑ, අඩුවෙන් ගන්නත් හොඳ නෑ. හරිද? ඒක ඒ විදිහට ගන්න අපි වග බලා ගන්න ඕන. ඊට පස්සේ ශබ්ද බද්ද අඩු කර ගන්න ඕන. ඊට පස්සේ ආලෝකය අඩු කර ගන්න ඕන. මధుරෝංගෙන් වෙන පීඩා බලක්ව ගන්න ඒ අවශ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න ඕන. ඊට පස්සේ සීතලෙන් උණුසුමෙන් වෙන බාධාවන් ඇති කර ගන්න අපි උත්සාහ ගන්න ඕන. ඒ පිළිවෙත් අනුගමනය කර ඒ අපි අර කයේ පහසු ඇති කර ගන්න ඕන. ඒ ටික අනිවාර්යෙන් වෙන්න ඕන. නැත්තම් නිින්දක් උපද්ද ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තමයි මේ මෛත්‍රී භාවනාවේ වෙන කොටස් ටික අපිට මේ අවශ්‍ය වෙන්නේ. නේද? එතකොට මේ දෙකම අපි ඇත්තටම හරිම ඕන වෙනවා අපිට. දැන් ඔබට තේරෙලා ඇති එක දවසක් නිදි මැරුවොත් එහෙම මොකක් හරි හේතුවක් නිසා ඊට පස්සේ කයට සහ දැනෙන අපහසුව අපිට දැනෙන අපහසුව කොච්චර අපහසුවක් දැනෙනවද කියලා. ඉතින් ඒක නිසා හොඳ නිින්දක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒක නිරෝගීකමටත් ආධ්‍යාත්මික සුවයටත් ඉතාම වැදගත්. ඒක අපි දැන් ඇත්තටම මේ බෙහෙත් සමහර නිින්ද යන බෙහෙත් තියෙනවා තමයි. හැබැයි බෙහෙත් වලින් උපදින නිින්දයි ස්වභාවික උපදින නිින්දයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ ස්වභාවික නිින්දෙන් තමයි අපි හොඳ සුවයක් ලැබෙන්නේ. අර බෙහෙත් වලින් උපදින නිින්ද නෙමෙයි. ඉතින් අපි ඒක උපය ගන්න ඕන. ඒක ඒ වෙනුවෙන් ක්‍රියා කරලා උපය ගන්න ඕන එකක්. නිකන් හම්බෙන්නේ නැහැ නිින්ද. ඉතින් ගොඩක් අය ඒ ගැන අවබෝධය නැහැ. ඒ අය හිතන්නේ කාගේ හරි වැරද්දක් තමයි මේ මගේ නිින්දේ. නිින්දෙන් නැත්තේ කාගේ හරි වැරද්දක් නිසා. ඒක කාට හරි චෝදනා කරන්න තමයි උත්සාහ ගන්නෙ. අනවබෝධය එතන තියෙන්නේ. තේරුණාද? අපි උත්සාහ ගන්න ඕන පුළුවන් තරම් නිින්ද උපදව ගන්න. ඒක හරිම වටිනවා. කියන්නේ නිරෝගීකමට ඕනම දෙයක් නිින්ද කියලා කියන්නේ. සාමාන්‍ය නිර්දේශය පැය 6ක් හෝ 7ක් නිින්ද අවශ්‍යයි. ඒක වැඩි වෙන්න පුළුවන්. අපි දවල් කාලේ ඊට කලින් වැඩිපුර අපි වෙහෙසුනොත් පොඩ්ඩක් නිින්ද වැඩිපුර මේ සපයලා දෙන්න අවශ්‍ය වෙයි. ඇඟින් දෙනව සංඥාව නිින්ද විවේකී ඉල්ලනවා නම් ඒ විවේකී අපි දෙන්න වග බලා ගන්න ඕනේ. හරි. එතකොට දෙවැනි එක සුඛං පටිවුඤ්ජති. සුවසේ පුබුදී යම්සේ සෙසු ජනයෝ තතනමින් හැඹෙමින් පෙරළෙමින් සුව දුකසේ පුබුදීද. අපි ඒක කිව්වද? කිව්වනේ. අපි තුන්වෙනි එක කිව්වනේ. හතරවෙනි එක තියෙනනේ. මනුස්සානම් පියෝ හෝති හතරවෙනි එක. එතකොට අපි තුනක් සාකච්ඡා කරා. සුඛං සුපති, සුඛං පටිවුඤ්ජති, න පාපකං සුපිනම් පස්සති, මනුස්සානම් පියෝ හෝති.
එතකොට මනුස්සානම් පියෝ හෝති. මිනිස්යන්ට ප්‍රිය වෙයි. උරෙහි බහාලෝ මුත්හරක් මෙන්ද හිස පළඳන මල් මාලාවක්සේද මිනිසුන්ට ප්‍රිය වෙයි, මනාප වෙයි. හරිද? හතරවෙනි එක තමයි අමනුස්සානම් පියෝ හෝති. යම්සේ මිනිසුන්ට ප්‍රිය වේද එසේම දෙවියන්ටද ප්‍රිය වේ. විශාක තෙරණුවෝ පෙර පැරලුත් නුවර කෙළඹියෙක් වී එහිම වසනුයේ මෙසේ ඇසීය. තම්බපන්නි ද්වීපය ලක්දිව වනාහි චෛත්‍ය මාලාවෙන් අලංකෘතය. කාසාය වස්ත්‍රයෙන් බැබලෙන්නීය. කැමැති කැමැති තන්නේ හිඳින්නට හෝනට හෝ පිළිවන. ඍතු සැපද, සෙනසුන් සැපද, පුද්ගල සැපද, බණ ආසන සැපද යන සියල්ල එහි සුවසේ ලැබේ. මෙසේ ඇසූ හෙතෙම තමාගේ භෝග රාශිය අමුදරුවන්ට පාවා දී රෙදි කඩ අග එක් කහවණුවක් පමණට ගැටගසාගෙන gederinම නික්ම මුහුදු තෙර නැවත එනු බලා සිටුනේ එක් මාසක් ගත වීය. හෙතෙම ව්‍යවහාරයේ දක්ෂ වූයේ මෙදොරින් බඩුගෙන අනික් තැනක විකුණන්නේ දැහැමෙන් කරන වෙළඳාමෙන් එම මාස ඇතුළතදී දහසක් පමණ රැස්කොට අනුක්‍රමයෙන් ලක්දිවහා විහාරයට අවුත් පැවිදි බව ඉල්වීය. හෙතෙම මහාන කරනු පිණිස සීමාවට පවනෝ ලද්දේ ඒ දහසින් බැඳි පියල්ල බිම හෙලීය. මේ කිමෙක්ද ඇසූ කල්ලි කහවණු දහසක වහන්සේයයි කීය. ඒ කියන්නේ මේ කියන්නේ පැලලුප් මුල් කියන්නේ පැට්න අද ඔය අපි දන්නෝනේ කොහෙද මගදේම පැලලුම් නුවර කියලා කියන්නේ මගදේ තියෙන අගනුවර තමයි පැට්නා කියලා අද ඉන්දියාවේ තියෙන අගනුවර. හරිද? මොකද අසනීපද? කොහමද ගියා? එක සැරේ වමනේ දැන්ද ගියේ කෑම කෑවද? උත් සැර මොන හරි දෙයක් කෑවද? දෙට කැස්සේ පිසාමකුත් තියනවද? නැහැ නාලත්තා. දැන් හොඳයි කෑම පොඩ්ඩක් එහෙම වෙන්නේ නැසම. උදේට මොනවද කෑවේ? ඈ? ඒක තමයි රොටි තමයි. රොටි තමයි ප්‍රශ්නේ. ඒක තමයි ඔව්. එක අඩු ගානේ වේල් තුනටවත් ප්‍රධාන ආහාර වලට මේ එන්න ඕන අවශ්‍ය ආහාර ටික. ඕනනම් මේ අර පහල කෑල්ලේ ඇති ඇඳක් ගිහින් පොඩ්ඩක් වුණා හාන්සිල ඉන්න පුළුවන්. මේ දෙවෙනි කෑල්ලේ ඇති. පොඩ්ඩක් ඕනනම් විවේක කරන්. හරි. එතකොට මේ කියන්නේ අර ඉන්දියාවේ පැලලුප් නුවර හිටියා කෙළඹියේ. කියන්නේ පුද්ගලයෙක් හිටියා විශාකනේ පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයාට ආරංචි වුණා මේ ලංකාවේ ඍතු සැපද. ඒ කියන්නේ ඍතුව හරි හොඳයි. ජීවත් වෙන්න හරි හොඳ කාල ගුණයක්, දේශ ගුණයක් තියෙනවා. ඒතර කාල ගුණයක්, හොඳ කාල ගුණයක් තියෙනවා. ඊට පස්සේ සෙනසුන් සැප. සෙනසුන් වල තියෙන මේ ඊටා හොඳින් සෙනසුන් තියෙනවා. ඊළඟට පුද්ගල සැප. පුද්ගලයොත් ඊටා හොඳින් ඉන්නවා. බණ ආසන සැපද. ඊටා හොඳින් බණ අහන්නත් පුළුවන්. යන සියල්ල මේ ලංකාපුරේ නැත ලංකාවේ තියෙන බව මේ දැනගත්තා ඒ පුද්ගලයා. එහෙම දැනගෙන ඊට පස්සේ මේ යන්න ඕන කියලා අදහසක් ඇති වෙනා එතුමට. හරිද? ඊට පස්සේ මොකද කරේ? ගෙදර ඔක්කොම ටික බාර දීලා කහවණුකුත් අරගෙන
ආවා දැන් යන්න යනකොට මේ නැවක් එන්න යම් ඒ නැව තොටට ඇවිල්ලා නැවක් එනකම් පොඩි කාලයක් ගියා. ඒ කාලෙදී අර මොකද කරේ නිකන් හිටියේ නෑ. අර මේ බඩු අරගෙන අර කහවණුවෙන් බඩු අරගෙන ඒක වෙළඳාමක් කරා. හොඳ මේ වෙළඳාමක් කරා. ඒක අරගෙන වෙන තැනකට ගිහිල්ලා විකුණන ගන්න. එහෙම කියලා කහවණු 1000ක් උපය ගත්තා. ඒ උපය අරගෙන නැවාහම ලක්දිවට ආවා. ඇවිල්ලා ඒ ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා මහාන වුණා. මහාන වෙලා උපසම්පදා වෙන අවස්ථාවේදී අර කහවණු පොදිය තිබුණා ළඟ. ඒක බිමලට වැටුණා. වැටුණ වෙලාවේ අර ස්වාමින් වහන්සේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ වෙන්නේ නැති ඇහුවා මේ මොනවද කියලා. ඇහුවා මේ කහවණු 1000ක් කියලා කිව්වා මොකද උන්වහන්සේ කිව්වා ඔන්නෙතෙන්දී කිව්වා උපාසකය වෙන දැන් ස්වාමින් වහන්සේ කියන මේ පුද්ගලයාට කියන්නේ මේ උපාසකය පැවිදි වූ තැන් පටන්ගෙන මිල මුදල් විධානය කරන්නට නොපිළිවෙන. දැන්ම එය කටයුතු දැනුවයි භික්ෂූ කීය. භික්ෂූන් කිව්වා මේ මෙහෙම සල්ලි තියාගෙන මහානකම රකින්න බෑ. මහානකම කරන්න බෑ. ඒකට කරන දෙයක් කරන්න දැම්ම කියලා කිව්වා. ඊට පස්සේ විශාකයා මහානවන තැනට ආවා වූ සිස්සතින් නොයත්වායි සිතා පියල්ල දමා සීමා මළුවේ විසිරුවා මහානෙව උපසම්පදා ලැබ. ඊට පස්සේ මොකද කරේ? අර දහසින් බැඳි පියල් අරගෙන මුළු අර එතන ඒ මහාන උත්සවේ බලන්න ආපු පිරිසක් හිටියනේ. ඒ පිරිසට ගන්න කියලා අර ටික විසිරවල හැරියා. දැන් මහාන උන්නේ නැහැ තාම. දැන් මහාන වෙන්න යන්න හදන්නේ මේ. මහාන වෙන්න. උපසම්පදානේ මහාන වෙන්න අවස්ථාවේදී මේ සිද්ධි වුණේ. උපසම්පදා වෙන එකනේ මහාන වෙන එක. මහාන වෙන්න යන්න කලින් අර ආයත මේ ගන්න කියලා විසිරවා හැරියා මේ දහසින් පැති පියල්. මේ කහවණු ටික. දැන්ම එය ඊට පස්සේ නොයේ මහානව උපසම්පදා ඊට පස්සේ මහාන වුණා. ඒක කළා මහාන වුණා. උපසම්පදා ලැබ පස්වසක් වැස අවුරුදු 5කට පස්සේ උභය මාත්‍රිකා ප්‍රගුණ කොට තමහට සැප කමටහන්ගෙන එකී විහාරයේ සාරමස බැගින් සමකොට වත් පුරමින් එක විහාරවල මාස 4 මේ බැගින් සමකොට වත් පුරමින් හෙවත් සියලු සතුන් කෙරෙහි සමව පැවති මෛත්‍රී විහාර නැමැති වාස ඇත්තේව හැසුරුනේ. දැන් ඒ සාරමස එක විහාරයේ මෛත්‍රී භාවනාව තමයි වැඩුවේ. එතකොට එහෙම වැඩුවා. ඊට පස්සේ විශාක නම් මහතෙරහු වනාන්තරයේ සිටියේ සිංහ ගර්ජනා කරන්නේ තමාගේ ගුණ සමුදාය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නොහොත් ඒ තෙරහු සියලු සතුන් කෙරෙහි සම මෛත්‍රී විහරණයෙන් වෙසමින් ඇවිදිනාහු. එහෙම අර මෛත්‍රී විහරණයෙන් ඊටාම ගෝර සත්තු ඉන්න වනයේ සැරිසරනවා. එක්තරා රමණීය වන ලැබක් දැක එහි එක්තරා රුක් මුලක සම්වතර සංවේද එයින් නැගී තමන්ගේ ගුණ ආවර්ජනාව හේතු කොට ඇති ප්‍රීති සොම්නසින් උදන් අනන්නහු මෙසේ කීය. යම් තැනක පටන් උපසම්පන්න වීමද යම් තාක් මෙතැනට ආම්ද මේ අතුරෙහි කිලුටක් නම් නැත නිදුක තට ඌයේ මහත් ලාභයක. ඒ කියන්නේ මේක නිසා මේ මෛත්‍රී වැඩිම නිසා මහත් ලාභයක් ලැබුණා කියලා කිව්වා. හිතෙම සිතෙල් පහුවේරට යන්නේ දෙමං සන්ධියකට පැමිණ මේ මගදෝ නොහොත් මේ මගදෝ හොයි සිතමින් සිටියේ. දැන් එහෙම ඇවිල්ලා සිතුල් පහු වෙහෙරට දැන් යන්න ආවා. යන්න එනකොට මගවල් දෙකක් තියෙනවා. දැන් ඒක යන්නවද මේක යනවද කියලා හිතා දන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. එතකොට ඉකල්ලි පර්වතයේ වසන දේවතාවක් අත දික්කොට මේ මග යයි දැක්ුවේ. දේවතාවෙක් ඇවිල්ලා මෙන්න මේ මග යන්න කියලා සිතුල්පවයට නියම මාර්ගය පෙන්වුවා. එමගින් ගොස් හෙතෙම සිතුල්පව්වේ සාරමසක් වැස අලුයම යෙමි සිතා පොත්තේ සක්මන් හිස මනිල රුක වසන දේවතාතුමෝ හිනිපෙත්ත මත්තේ හිඳ හඬන්නට විය. එතකොට ඒ පර්වතයේ වසන එමගින් ගොස් හෙතෙම සිතුල්පව්වේ සාරමසක්. දැන් ඒ සිතුල්පස් වෙහුරේ සාරමසක්
මේ මෛත්‍රී භාවනාව වැඩුවා. ඇස අලෙවම ඊට පස්සේ මාස 4න් පස්සේ යන්න සූදානම් වුණා. එහෙම යන්න ලේස් වෙනකොට සක්මන් හිස මනිල රුක. ඒතොර එතන සක්මන් හිස කියන්නේ සක්මන් මළුවේ හිස මුල් කොටසේ තියෙන මනිල රුක. මනිල රුකක් කියලා තියෙන වෘක්ෂයක්. ඒ මනිල රුක වසන දේවතාවතමෝ. ඉතින් ලොකු විශාල වෘක්ෂයක් වෙන්නේ නැති. ඒ වෘක්ෂයේ වසන දේවතාවෝ හිනිපෙත්ත මැත්තේ හිඳ හඬන්නට විය. මොන ඉතින් හඬන කෙනෙක් හඬනවා. සිවුරතෙමේද මේ කවරෙක්ද අසූ කල වහන්ස මම මනිල දේවතාවයයි කීය. ඇහුවාම කවුද මේ හඬන්නේ කියලා ඇහුවාම කිව්වා මම මනිල දේවතාව. මනිල වෘක්ෂයේ වෙසෙන දේවතාව. කුමක් හේයින් හඬන්නේ දැයි ਵਿਚාරණ ලද්දේ නුඹගේ ගමන් පිනිස යයි කීය. ඔබ වහන්සේ වඩින නිසා තමයි මම මේ හඬන්නේ කියලා කිව්වා. මා මෙහි වසන කල තට කවර ගුණයක් දැයි ඇසීය. දැන් මම මෙහි ඉන්නකොට මොකද්ද ඔබට තියෙන මොකද්ද තියෙන වාසිය? මොකද්ද මම හිටියයි කියලා තියෙන වාසිය? වහන්ස නුඹ මෙහි වසන කල දෙවියෝ ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රිය කරති. දැන් මේ උන්වහන්සේ මෛත්‍රී වඩන නිසා අර දෙවියොත් මෛත්‍රී කරනවා. දැන් එහෙම බෝ වෙනෝනේ ඔය හොඳ දැන් ಗುಣ නරක ಗುಣ වගේම හොඳ ಗುಣ බෝ වෙනවා. ලෙඩ වගේ තමයි. බෝ වන රෝග වගේ තමයි. බෝ වෙනවා. හොඳ ගුණත් බෝ වෙනවා. නරක ගුණත් බෝ වෙනවා. තේරුණාද? ඒක ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත. දැන් අපි ගෙදර දැන් ඕනම තැනක යම් පිළිවෙතක් තියෙනවා නම් ඒ පිළිවෙත අනිත් අය ඔක්කොම අනුගත වෙනව නේද? එහෙම අනුගත වෙනවා. ඒක බෝ වෙනවා. ඒක ඇත්ත. මෛත්‍රී කරති. දැන් නුඹ ගිය කල්ලි කලහ කෙරෙති. දැන් ඔබ වහන්සේ වැඩියොත් එහෙම කලහ කරන මේ දෙවියෝ. නපුරු කතා කෙරෙති කීය. ස්ථීවරයන් වහන්සේද ඉදින් මා මෙහි වසන කල්ලි තොපට සැප විහරණය වන්නේ නම් සහපතකයි සිතා අනික් සාරමසත් එහිම වැස නැවත එසේම ගමන යන්න. ඊට පස්සේ දැන් යන්න දුන්නේ නෑනේ මේ දෙවියෝ. ඊට පස්සේ තව මාස 4ක් ආයිත් වැඩම ඒකේ වාසය කරලා ආයිත් මෛත්‍රී භාවනාව වඩලා ආයිත් පිට වෙන්න යන්න හදනකොට දේවතාවතම එකල්ලිද නැවත හඩන්නට ඊට පස්සේ ආයිත් මේ දේවතාවෝ මේ මනිල දේවතාවෝ ආයිත් හඩන්න ගත්තා. ඊට පස්සේ මෙම උපායෙන් තෙරහු මෙම විහාරයේම පිරිනිවන් පෑසේක. මේ විදියට දිගින් දිගටම යන්න දුන්නේ මේ දේවතාවෝ නවත්ත ගත්තා. උන්වහන්සේ මෛත්‍රී වඩන නිසා. දැන් උන්වහන්සේ මෛත්‍රී වඩනෝනේ. දැන් නිකන් ඉන්න නෙමෙයිනේ උන්වහන්සේ මෛත්‍රිය වඩනවා. මෙසේ මෛත්‍රිය දාණය ඇති මහණ වූ අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ. එතන කියනවා අමනුෂ්‍යයන්ට කිව්වේ දැන් මිනිස්සුયો නොවන සියල්ල අමනුෂ්‍යයෝ. අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි මෛත්‍රිය වඩන අය. හරිද? දැන් අපිට ওই වගේම තව එකක් මුණ ගැහෙන ඔය කරණීය මෙත්ත කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී සූත්‍රයේ. ඒකේ ඔකේ මුලදී උනේ ඔකේ අනිත් පැත්ත නේද? උන්වහන්සේලා ඔය කරණීය මෙත්ත සූත්‍රය වඩන්න කලින් අනිත් කමටහන් ඇවිල්ලා මේ අපි එකත් සාකච්ඡා කරමු. එතකොට ඒකෙදී උනේ දෙවියෝ කැමැති වුණා. උන්වහන්සේලා එතන වඩිනවට සීල ගුණය නිසා උන්වහන්සේලා අර දෙවියන්ගේ ඉන්න තැන්වල ඉන්න බැරි වුණා. ඒක නිසා මේ ස්වාමින් වහන්සේලා එතනින් ඉවත් කරන්න උත්සාහ කරා. එතකොට භාගතුන් මේ උන්වහන්සේලා ඊට පස්සේ ආයෙත් භාගතුන් වහන්සේට ගිහිල්ලා කිව්වා මේ අපිට මෙතන කමටහන් මේ වඩන්න මේ භාවනාව වඩන්න අපහසුයි කියලා කිව්වම නෑ ඔබ එතනම යන්න කියලා කරණීය සූත්‍රය කරණීය මෙත් සූත්‍රය උගෙන්නුවා. ගන්නලා මේ සූත්‍රය එතන ගිහිල්ලා භාවනා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අර දෙවියෝ උපකාර කරා. අපි ඒකත් සාකච්ඡා කරමු නේද? දැන් ඒ වගේම සිද්ධියක් නේද? එතන උන්වහන්සේලා මේ මෛත්‍රිය නෙමෙයි තමයි වඩන්නේ නැති වෙනත් කමටහන් තමයි වඩන්නේ නැත්තේ. නේද? සහ අර සීලස්කන්ධය නැත්නම් උන්වහන්සේලාගේ තියෙන සීලය නිසා අර වෘක්ෂ දේවතාවන්ට වගේ මේ දේවතාවුන්ට ඉන්න බෑ.
ඔව් ඉන්න බෑ. ඒක නිසා ඒ අයගේ නිවහන් නැති වෙනවා. ඒ අවස්ථාව නැති වෙනවා. ඒක නිසා තමයි ඒ එලවන්න එතනින් ඉවත් කරන්න ඒ දෙවියෝ උත්සාහ කරේ. දැන් මෛත්‍රිය වඩනකොට අමනුෂ්‍යෝ නැත්නම් මේ දේවතාවොත් පවා ප්‍රිය වෙනවා. දේවතා රක්칸ති පුතක්කු රක්නා මව්පියාවෙන් දෙවියෝ රකති. මව්පියන් තමන්ගේ පුතෙක් කොහොමද රකින්නේ? අන්න ඒ වගේ දෙවියොත් රකින්නවා. ඊළඟට නාසග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ කියන්නේ ගිනි වසවිස සහ ආයුධ වලින් ආයුධ අනතුරු වලින් වැළකෙනවා. මෛත්‍රිය වඩන යෝගීහුගේ සිරුරුෙක් උත්තරා නම් උපාසිකාවන්ගේ කය මෙන් ගිනි නොවදී. සංයුක්ත භානක චුල්ලසීව නම් තෙරුන්ගේ කය මෙන් විෂ නොවදී. සංකිච්ඡ නම් සමනරයන්ගේ මෙන් ආයුධ නොවදී. පෙර එක් ගව දෙනක් වස්සාට කිරි එලවමින් සිටි කල්ලි වැද්දෙක් ඒ දෙන විදිමී සිතා අතින් සකස් කොට දික් අඬු ඇති හෙබින් ඇන්නේය. ඒ හෙබ ඒ දෙනගේ ශරීරයේ පැහැර තල්පතක් මෙන් හැකිලා ගියාය. එසේ ඌයේ උපචාර ධාන බලයෙන් හෝ අර්පණා බලයෙන් හෝ නොව උදෙක් වස්සා කෙරෙහි බලවත් වූ ප්‍රිය ඇති සිත් ඇති බැවිනි. මෙසේ මෛත්‍රිය මහත් ආනුභාව ඇත්තීය. එතකොට ගිනි නොවදී උත්තරානම් යෝගීගේ සිරුර උත්තරාමෙන් උපාසිකාවගේ කයමෙන් ගිනි නොවදී. ඒ උත්තරා උපාසිකාවගේ කතාව මට මතක් වෙන්නේ නැහැ. ඒක බලමු අපි. සංයුක්ත බහනක චුල්ලසීව නම් තෙරුන්ගේ කයමෙන් විෂ නොවදී. සංකිච්ඡ නම් සාමණේරයන්ගේ කයමෙන් ආයුධ නොවදී. පෙර එක් ගව දෙනක් වස්සාට කිරි එලවමින් සිටි කල්ලි ගව දෙනක් වස්සාට කිරි එලවමින් කියන්නේ කිරි දෙමින් සිටි කල්ලි වැද්දෙක් ඒ දෙන විදිමුයි සිතා අතින් සකස් කොට දික් කඳු ඇති හෙබින් ඇන්නේය. එහෙම ඇන්නට ඒ තෙබ ඒ දෙනගේ ශරීරයේ පැහැර තල්පතක් මෙන් හැකිලා ගියාය. එහෙම ශරීරේ වැදිලා හැකිලා ගියා. එසේ ඌයේ උපචාර දාන බලයෙන් හෝ අර්පණා බලයෙන් හෝ නොව හුදෙක් වස්සා කෙරෙහි බලවත් වූ ප්‍රියසිත ඇති බැවිනි. කියන්නේ මෛත්‍රී සිතක් තමයි තිබිලා තියෙන්නේ තමන්ගේ පැටියා ගැන. ඒක නිසා තමයි වෙලා තියෙන්නේ. මෙසේ මෛත්‍රිය හේවත් මෛත්‍රිය මහත් ආනුභාව ඇත්තේ. තුවටං චිත්තං සමාධියති. මෛත්‍රී විහාරීහුගේ සිත වහාම සමාහිත වේ. ඒ චිත්තයාගේ සමාහිත භාවයෙහි ලැසිගත් බවක් නම් නැත. තා වහාම සමාධිගත වෙනවා. ඊට මුඛවන්නෝ විප්පසීදති. නටුවෙන් ගැලවුණු තල් ගෙඩියක් මෙන් ඔහුගේ මුහුණ ප්‍රසන්න වර්ණ වේ. අතන් මූල්හා කාලං කරෝති. මෛත්‍රී විහාරයා හට මුලාව වන මරණයක් නම් නැත. මුලා නොයීයේම නිදන්නට වන්නක් මෙන් කාලක්‍රියා කෙරේ. උත්තරින් අපටි විඤ්ඤන්තෝ බ්‍රහ්ම ලොකුපගෝ හෝති. මෙත් සමවතින් මත්තෙහි රහත් බවට පැමිණෙනුවට අසමර්ථ වූයේ නම් මෙයින් චුතව නිදා පිවිදයා කුමෙන් බඹලොවටම පැමිණේ. රහත් වුණේ නැත්නම් බඹලොව ඉපදෙනවා මෛත්‍රී භාවනා කිරීමේ අනුසස් විදියට. එතකොට මෙතෙන්දී මෙලොව වශයෙන් 10ක් ලැබෙනවා, පරලොව වශයෙන් 1ක් ලැබෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. අපි එතකොට මෛත්‍රී භාවනාවේ අනුසස් සාකච්ඡා කරා. අපි පොඩ්ඩක් ඊට සම්බන්ධ සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒකත් මතක් කරගෙන යමු. ඒතර මේකට සම්බන්ධ මේ මෛත්‍රිය සම්බන්ධ මෛත්‍රියත් එක්ක බැඳුණු සූත්‍ර කිහිපයක් තියෙනවා. එකක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. දෙවෙනි එක බන්ද සූත්‍රය. තුන්වෙනි එක
මෙත්තානිසංස සූත්‍රය ඒ වගේම මිත්තානිසංස මෙත්තානිසංසයි මිත්තානිසංසයි කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම තියෙනවා. ඒ වගේම කඳ පිරිතත් සම්බන්ධයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා මේ. ඒතර මෛත්‍රී සූත්‍රය, මෛත්‍රී කරණීය මෙත්ත සූත්‍රය. ඒකේ නිදාණය අපි බලමු. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ වෙසෙන සමයේ 500ක් පමණ භික්ෂූන් වහන්සේ කමඨහන ලබාගෙන වස් විසීමට සුදුසු ස්ථානයක් සොයා වැඩම කළහ. වනයක එක්තරා සුදුසු ස්ථානයක් දැක එහි නැවතීමට තීරණය කළා. ඒ වනයේ වෘක්ෂ ආශ්‍රය කරමින් වාසය කළ දේවතාවුන්ට වනයට වැඩම කළ භික්ෂූන් වහන්සේ සීලානුභාවය නිසා ගස් උඩ වාසය කිරීම දුෂ්කර විය. භික්ෂූන් වහන්සේ වනයට වැඩම කොට වස් 3 මාස එහි විසීමට තීරණය කළ හේයින් ගස් උඩ වාසය කළ දේවතාවුන් විසින් භික්ෂූන් වහන්සේ වනයේ නිරපා දමන්නට විවිධ ක්‍රමෝපායන් යොදනු ලැබෙය. විවිධ ක්‍රමෝපායන් මේ දැන් මේ භික්ෂූන් වහන්සේලා 500 නම එලවන්න තමයි මේ දෙවියෝ ක්‍රියා කළේ. භික්ෂූන් වහන්සේ තැන් තැන්වල හුදකලා භාවනා කරන හේයින් දේවතාවුන් විසින් දක්වන ලද බියකර අරමුණු වලින් බියපත් වූ ඒ වනයේ විසීම හේතුවෙන් බවුන් වඩන භික්ෂූන් වහන්සේගේ ගතද සිතද දුර්වල විය. ටික දිනකින් නැවතත් බුදුරජාණන් වහන්සේ කරා පැමිණිය. භික්ෂූන් වහන්සේගෙන් සියලු තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔබලාට භාවනා කිරීම සුසු ස්ථානයේ ඔය වනයම වේ. ඒ වනයේටම යන්න. මේ පිරිත් සූත්‍රය ගෙන ආරක්ෂක පිරිතක් වශයෙන්ද භාවිතා කරන්නට යයි කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළා. අන්න ඒ විදිහට තමයි කරණීය මෙත්ත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. ඒ භික්ෂුන් වහන්සේද මේ සූත්‍රය ඉගෙන නිතර පුහුණු කිරීමෙන් ඒ වනයේම වාසය කරමින් භාවනා වඩන්නට වූහ. වනයේහි වැසි දේවතාවෝද බෙහෙවින් උපකාර කරන්නට වූහ. දැන් අපි පාලිය දන්නෝනේ කරණීය මෙත්ත සූත්‍රයේ ඒකේ අපි තේරුම ගත්තාම ඇත්තටම මේ කරණීය මෙත්ත සූත්‍රයේ කියන්නේ පුද්ගලයෙක් තුල දියුණු කරගත යුතු කරුණු 14ක් ගැන. පුද්ගලයෙක් තුල තියෙන්න ඕන කරුණු 1000. දැන් අපි තුල අපි අපේ තුල දියුණු වෙනවාම කියන්නේ අපේ තුල හොඳ ගුණ දියුණු වෙනවා කියන්නේ මොකද්ද? අපේ කෙරෙහි අනිත් අයට ද්වේෂය හෝ වෛරය පතුරවන්නේ නැහැ කියන එක නේද? වෙනත් විදිහකින් කියනවා නම් අප තුල හොඳ ගුණ අපි හොඳ වෙනවා නම් අනිත් අයට හිංසාවක් වෙන්නේ නැහනේ නේ? වෙන්නේ නැහැ. එතකොට මේකෙදි අරමුණ ඒක තමයි. මේ මෛත්‍රී මේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ ඒක. මම පාලිය කියන්නේ අපි තේරුම පොඩ්ඩක් ඉක්මනින් මතක් කරගනිමු. කරණීය මෙත්ත සූත්‍රයේ සිංහල අනුවාදය තම දියුණුව සලසා ගැනීමේ උත්සාහවන්ත වන තමන්ගේ දියුණුව සලසා ගැනීමේ උත්සාහවන්ත වන නිවන් සුව ප්‍රාර්ථනා කරන පුද්ගලයා විසින් මෙසේ පුරුදු පුහුණු කළ යුත්තේය. මේ තමන් තුල දියුණු කරගත යුතු ගුණ 14ක් ගැන තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ. අපි ගුණ 14 ඉස්සරහට තියෙනවා. ඉබඳු පුද්ගලයා දක්ෂයෙක් වේ. ඔන්න ಗುಣ ටික තමයි මේ කියවෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම පාළිය කරන ಗುಣ 14 තමයි එකක් සක්කෝ. සක්කෝ කියන්නේ දක්ෂ වීම. ඊළඟට උජූච සූජූච. උජූච කිව්වේ ඍජු වීම, සූජූච කිව්වේ වඩාත් ඍජු වීම. උජූච කිව්වේ ඍජු වීම, සූජූච කිව්වේ වඩාත් ඍජු වීම. ඊළඟට සුවචෝ කිව්වේ කීකරු වීම. කීකරු. සක්කෝ කියන්නේ එකක්. දෙවැනි එක ඒක තමයි දක්ෂ වීම. ඊළඟට උජූච සූජූච. ඒක එකක් විදියට ගන්නෙ ඍජු වීම සහ වඩාත් ඍජු වීම. එක ගුණයක්. එකක්. උජූච සූජූච. ඊළඟට සුවචෝ කියන්නේ කීකරු වීම. ඊළඟට මුදු කියන්නේ මොලොක් බව. ඊළඟට අනතිමානි. මුදු හරි නේද? මුදු හරි. ඊට පස්සේ අනතිමානි අතිමානෙන් තොර වීම. අනතිමානි අතිමානෙන් තොර වීම. සන්තුස්සකෝ ඊළඟ එක සන්තුස්සකෝ. ඒ කියන්නේ ලද දෙයින් සතුටු වීම.
සන්තුස් කියලා කියන්නේ අපි දන්නවා සන්තුස්සකෝ. සන්තෝෂයනේ. ලද දෙයින් සතුටු වීම තමයි සන්තුස්සකෝ. සුභරෝ සුභරෝ ඊළඟ එක සුභරෝ හත්වෙනි එක සුභරෝ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. සුභරෝ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඊළඟට අප්පකිච්චෝ අප්පකිච්චෝ ඊළඟට ඒ තමයි අප්පකිච්චෝ කියන්නේ කටයුතු අඩු කෙනෙකු වීම. විවේකයේ තියෙන්න ඕන අපිට මේ කායික නිරෝගීභාවයටත් මානසික නිරෝගීභාවයටත් පළවෙනි මේකම තමයි පුළුවන් තරම් වැඩ අඩු කරගන්න ඕන. වන් තරම් වැඩ අවම කරගන්න ඕන. ඔව් දැන් මෙතන කියන්නේ සැහැල්ලු පැවතුම කියන එකට වඩා වැඩ අඩුමයි කියන එක දෙකක් ඒකේ. සැහැල්ලු පැවතුම කියන්නේ යක් ගැන සැහැල්ලුවෙන් හිතනවා කියන එක නේද? පැවතුම කියන එක. දැන් වැඩ අඩු කියන එක කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒතකොට එතෙන්දී අර ටිකක් අපි පොඩ්ඩක් එතෙන්දී වෙන්න ඕන ටිකක් අර මේ විවේකය. ඔව් විවේකය කියන්නේ අනවශ්‍ය වැඩ අඩු කර ගන්න ඕනේ. ඉතින් ඒකට අර ටිකක් මොකක්ද ඒකට කියන්නේ මේ උපක්‍රමශීලී වෙන්න ඕන. උපක්‍රමශීලී වෙලා ඉතින් සමහර දේවල් ඒවා ඉතින් අනවශ්‍ය වැඩ අඩු කරගන්න උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙමයි වෙන්න ඕන. නැත්තම් ඉතින් වැඩ එහෙම හැමදේම දැන් කරන දේවල් අපේ වගකී කියන්නේ සමහර දේවල් හිතන්න ගියොත් ඉතින් ඉවරයක් නැහැ කරන්න නේද? එහෙම සමහර දේවල් තියෙනවා. ඉතින් ඒවා මේ ඒ කියන්නේ දැන් කරන්න ඕන ටිකක් තියෙනවා අපි. ඒ ටිකෙන් අපි මේ අපිදී දක්ෂ වෙන්න ඕනේ ඒක. ඔව්. අපි කිව්ව අප්පකිච්චෝ කිව්වනේ කටයුතු අඩු කෙනෙකු වීම. ඊළාට සල්ලෞක උත්ති සහැල්ලු දිවිපෙවතක් ගත කිරීම. සහැල්ලු දිවිපෙවතක් ගත කිරීම. සන්තින්ද්‍රියෝ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. සන්ති ඉන්ද්‍රියෝ නේ මෙහෙම එන්නේ මම සන්තින්ද්‍රියෝ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. නිපකෝ කියන්නේ තැනට සුදුසු නුවණ. තැනට සුදුසු නුවණ නිපකෝ. ඊට අප්පගබ්බෝ රළු ගති පැවතුම් නැති කෙනෙකු වීම. අප්පගබ්බෝ රළු ගති පැවතුම් නැති කෙනෙකු වීම. අප්පගබ්බෝ. ඊට කුලේසු අනනුගිද්දෝ කුලයන්හි නොඇලීම. කුලේසු අනනුගිද්දු කුලයන්හි නොඇලීම. මෙතන මේ කුලයන් කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් කුලයන් කියලා කිව්වේ කුලක කියන එකයි මෙතන මේ කියන්නේ. දැන් කුලක කිව්වහම මොනවද? ඒක අපිට මතක් වෙන්නේ ඒකනේ පරම්පරා කුලය කියන එකනේ. නෑ එතනම මේ ඒකම නෙමෙයි මේ කියන්නේ. ඒකක් තියෙනවා ඒක ඇතුලේ. හැබැයි මෙතන කියන්නේ දැන් අපි ගමක් වශයෙන් කුලකයක් නෑ. අපේ ගම අපි එහෙම නෑ අනිත් අය එහෙම කියලා කුලය අපි කුලයක් වශයෙන් ගමක් විදියට කුලයක් හදාගෙන තියෙනව නේද? ලංකාව කියලා එහෙමත් තියෙනවා. හරිද? ඊට පස්සේ සමහරලාට ස්ත්‍රීන් කියලා පුරුෂයන් කියලා කුලක හදාගෙන ඉන්නේ. එහෙම තියෙනව නේද? දකුණ එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ රැකියාවේදී අපි වෛද්‍යවරු, අපි ගුරුවරු, අපි තවත් අය එහෙම ගොවියෝ. එහෙම කුලක හදාගෙන තියෙනව නේද? අපි එහෙම. ඒකත් මේක ඇතුලේ තියෙන එකක් තමයි. නේද? එහෙම හිතනව නේද? සමහර අපි දැන් අනර්ථ කරනව නේද? එහෙම හිතලා. දැන් ගම් ගැටෙන අවස්ථා නැද්ද? අපි මේ ගමේ අපේ ගම මේ අපි මෙහි අය අපි දකුණේ අය නැත්තම් අපි ගාල්ලේ අය වැඩ නැති මොකද්ද කියනෝනේ වැඩ බැරි වුණා ගම ගාල්ලේ කියලා අන්න කුල අන්න ඒ කතාව වෙන්නේ කොහෙන්ද අර මේ කියන කුලයන්නේ ඇලීමෙන් තමයි එන්නේ ගම වැඩ බැරි වුණා ගම ගාල්ලේ කිව්වේ මොකද්ද කුලයන්නේ ඇලීම කියන එක එහෙම නේද
ඔව් ඒක ඇතුලේ තියෙන කුලයන් ඇලීම කියන එක. ඒ කතා හැදලා තියෙන ඒවයි. නේද අපි මාතරාය. අපි මාතරාය. කියන්නේ මොකද්ද අපි මාතරාය කියන්නේ? අපි නික උසස් කියන එකන්නේ කියවෙන්නේ විතරනේ. අන්න එහෙමයි. එහෙම ඒක තමයි මේ කියන්නේ. කුලයන් ඇලීම කියලා කියන්නේ. නේද අපි මේ සිල් ගන්න නැහැ. මම අතර පොයට සිල් ගන්න අය. ඒක නිසා මම මස් මාළු කන්නේ නැහැ. මම මේකවත් කන්නේ නැහැ. ඒ කුලයන් ඇලීමක් තමයි. මම මේ සිල් ගන්න කුලේනේ. සිල් ගන්න කුලේ මම මේ එහෙම කරන්නේ නැහැ මම. දේශපාලන වශයෙන් ඔව් එහෙමත් තියෙනවා. ඒ කුලේ තමයි. ඔව් කුලකය කියන එක එතන කියන්නේ මේ කුලය කිව්වේ. කුලකය. හරි නේද එතන? තේරුම ඒක තමයි මෙතන ගන්න ඕන අපි. තේරුම. කුලයන් කිව්වේ ඔය අපි පරම්පරාවෙන් එන ඒකත් මේක ඇතුලේ තියෙනවා. පරම්පරාවේ අපි උසස් කුලයක අය අපි මේ අනිත් අය වගේ නෙමෙයි අපි මේ උසස් කුලයේ අය නේද? ඒක දැන් අපිට මතක් වෙන්නේ එක සැරේටම කුලයන්ගේ ඇලීම කිව්වහම ඒක විතරයි අපිට මතක් වෙන්නේ. නමුත් ඒක විතරක් නෙවෙයි මෙතන මේ කියන්නේ. අනිත් දැන් අපි ආමි එකේ දැන් සමහර අය කියනවා අපි මේ ලයිසන් චන්ඩි තමයි අපි කියලා එහෙම කියනවා සමහර අය. ඒ කුලයන්ගේ ඇලීම විතර තියෙන්නේ. ආරක්ෂක හමුදාවේ මම පොලිසියේ නැත්තම් හමුදාවේ නැත්තම් මම මෙහෙම එකේ කෙනෙක් එහෙම අපිට එහෙම කියලා කියනවා. අන්න ඒ කුලයන්ගේ ඇලීම තමයි කියන්නේ. දැන් අපි තුලත් සමහරලාට එහෙම මතුවෙන අවස්ථා තියෙනව නැත්තේ නෑ. අපි මේක තීරුම් ගන්න ඕනේ ඒකයි. අපේ සමහරලාට අපිට ඒ වගේ ඒව එනවා. ඒව නැති කර ගන්න ඕන. මේක තීරුම් අරගෙන අපි ඒව නැති කරගන්න ඕන. දැන් අපි ලෞකික වශයෙන් ගත්තාම දැන් අපිට ඕනේව කියලා අපිට හිතෙන්නේ දැන් දේශානුරාගය. රාගය කැලේ එතන එනව නේද? නේද? එතන ඒකත් එහෙම එකක් දැන් අපි අර බලනව නම් අර ධාතු විදියට ස්කන්ධ විදියට ආයතන විදියට ධාතු විදියට බැලුවනම් දේශානුරාගයක් තියෙන්න පුළුවන්ද? නැහැනේ. එහෙම තියෙනවද රාගයක්? දේශයේ විශේෂයෙන් රාගයක් එන්න ඕනද? නැහැනේ. හරි නේද? ඔව්. දැන් ඒවා ලෞකික වශයෙන් එන අකුසල් ඇත්තටම. දැන් හැබැයි ඒවා අපි විරුද්ධව කතා කරොත් එහෙම සමහරලාට අපි සමහරලාට නේද? අපි ගැන වැරදි අදහස් වෙන කෙනෙකුට එන්නත් පුළුවන් සමහර වෙලට. තේරුණාද? ඉතින් ඒව අපිට එන්නේ මේ ධහමේ ගැඹුරු අවබෝධයත් එක්ක නේද මේවා එන්නේ අපිට. දැන් අපිට මේක අවබෝධය නැති වෙන මට්ටමේදී නෑ දේශානුරාගයක් තියෙන්න ඕන අපි රට හැබැයි අර ගැටීමට යෑම කියන්නේ මොකක් හරි සම්බන්ධයෙන් ගැටීමට යෑම මේ රාගය නිසා ඇති වෙනව නම් ඇති එතන ප්‍රශ්න එතන අකුසලයක් එතන නේද අපි ගැඹුරු දහම් අවබෝධයේදී දැන් අපි මේව තේරෙන්න ඕන දැන් මේ කාරණා අපිට තේරෙන්න ඕන හරි ඊළඟට කුලේසු අන්නු කිද්දෝ අපි කිව්වනේ ඕ කුලයන්ගේ ඇලීම කුලයන්ගේ නොඇලීම නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපෝදෙය්‍යෝ ඒ කියන්නේ නුවණැත්තන් දොස් නගන ස්වල්ප හෝ වරදක් නොකරන්නකු වීම නුවණැත්තන් කියන්නේ මෙතන දහම අවබෝධයේ තියෙන කෙනා කියන එකයි මෙතන නුවණැත්තා කියලා කියන්නේ මෙතන මේ ඔව් දහම් කියන්නේ මෙතන අර මෙතනින් අදහස් වෙන්නේ අර මහාචාර්යවරු ආචාර්යවරු අර නුවණ අය ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ දහම ගැන අවබෝධයක් තියෙන ඔව් කියන්නේ මේ දහම කියලා ගත්තාම මෙතන අපි හේතුඵල දහම කියලා ගහුවොත් තවත් ටික විස්තරාත්මකයි හේතුඵල දහම ගැන අවබෝධය තියෙන කෙනා තමයි නුවණැත්තා නේද හේතුඵල දහම ගැන අවබෝධය තියෙන කෙනා නුවණැත්තා හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් ඒ පුද්ගලයාට වෛද්‍ය විද්‍යාව ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒකේ ඉහළම දැනුම් තියෙනවා කෙනෙක්. හැබැයි හේතුඵල ධර්ම ගැන අවබෝධය නැහැ. එහෙම ඉන්න අය ඉන්නෝ නේද? එහෙම අය ඉන්නවා. එතකොට වෛද්‍ය විද්‍යාවෙන් හෝ වෙනත් විද්‍යාව අපි වෛද්‍ය විද්‍යාව මම නිකන් ගත්තේ මේ වෛද්‍ය විද්‍යාවෙන් ඔහු නුවණැත්තෙක්. ඔහු ගෞරව කරපු කෙනෙක්, කල යුතු කෙනෙක්, ගෞරව ලැබිය යුතු කෙනෙක්. හැබැයි හේතුඵල ධර්ම ගත්තාම සමහර විට ඔහු නුවණැති කාණ්ඩයට වැටෙනවද? නැහැ.
ඔහු ඒක දන්නේ නැත්නම් මේ පුද්ගලයා නුවණැති කාණ්ඩයට වැටෙන්නේ නෑ. අපි ඒකත් අවබෝධ කරගන්න ඕන. තේරුණාද? දැන් නුවණැති කාණ්ඩය කියලා කියන්නේ මේ කියන්නේ මෙතන හේතුඵල ධහම. හේතුඵල ධහම තමයි වාග්විදුන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේගේ ධහම අපි ටිකක් අර පුද්ගල බද්ධ ස්වභාවයක් එනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධහම කිව්ව ගමන් සමහරවිට මේක ආගමක් බෙදාගෙන ආගම් එතන පොඩි එහෙම එකක් එනවනේ මෙතන. අපි කියමු හේතුඵල ධහම. හේතුඵල ධහමත් එක්ක දන්න කෙනා තමයි නුවණැත්තා මෙතන. දැන් මේවයි සියුම් තේරුම් අපි තේරුම් ගන්න එක හරිය වටිනවා. මේවයි මේ නුවණැත්තා කිව්වම කවුද මේ කියන එක තේරුම් ගන්න එක හරි වටිනවා. ඒතර නුවණැත්තන් දොස් නගන ස්වල්ප හෝ වරදක් නොකරන්නෙකු වීම. ඒක තමයි නච කුද්දං සමාචරේ කිංජීයේන විඤ්ඤූ පරේ උපෝදෙය්‍යුම් කියලා කිව්වේ. ඔන්න ඔයි ಗುಣ හතර. ඒ කියන්නේ මෙන්න මේ හතර, මේ 14 සක්කෝ උජුච නුවණැත්තන් දොස් නගන ස්වල්ප වූ හෝ වරදක් නොකරන්නෙකු වීම. හරිනේ? ඊට පස්සේ ওই ටික තමයි 14. ඒතකොට ඇත්තටම මේ කරණීය සූත්‍රය නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේදී ඇත්තටම අපි හිතන් හිටියේ මේ වෙන අයට මෛත්‍රිය කරන සූත්‍රයක් කියලා නේද? අපි සාමාන්‍යයෙන් හිතන් හිටියේ මෛත්‍රිය වෙන අයට මෛත්‍රියක් කරන සූත්‍රයක් එක් විදියට නේද අපි දැන් අඳුරගෙන හිටියේ. හැබැයි මේ කියන්නේ මොකද්ද මේ? තමාගේ ගුණයන් වැඩි යුතු ගුණයන් ගැන කියන සූත්‍රයක් මේ. නේද? අපි හරීම අවබෝධයක් අපිට තිබුණේ නැහැ නේද? ඔව්. එහෙම එකක් තිබුණේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න ඕන අපි හරියට මේක සියුම් කරුණු තේරුම් ගන්න එක හරි වටිනවා. හරි අපි ඉක්මනින් ඒකේ තේරුමත් ගනිමු. පාලිය මම කියන්නේ පාලිය කවුරුත් දන්නෝනේ. තම දියුණුව සලසා ගැනීමෙහි උත්සාහවත් වන නිවන් සුව ප්‍රාර්ථනා කරන පුද්ගලයා විසින් මෙසේ පුරුදු කළ යුත්තේය. හිබඳු පුද්ගලයා දක්ෂයෙක් වේ. ඍජු කෙනෙක්ද වේ. හොඳින් ඍජු කෙනෙක්ද වේ. කීකරු කෙනෙක්ද වේ. මෘදු කෙනෙක්ද වේ. නිහතමානී කෙනෙක් වේ. ඔන්න ඔය ටික තමයි පළවෙනි ගාථාවේ තේරුම. ඒ කියන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. ඔන්නෝයි ගාථාවේ තේරුම. දෙවැනි එක ලද දෙයින් සතුටු වන්නෙක් වේ, පහසුවෙන් පෝෂණය කළ හැකි වේ, ස්වල්ප කටයුතු ඇත්තෙක් වේ, සැහැල්ලු දිවි පැවතුම් ඇත්තෙක් වේ, සමනය කරන ලද ඉඳුරන් ඇත්තෙක් වේ, නුවණැත්තෙක්ද වේ, හැඩි දැඩිකම් නැත්තෙක් වේ, කුලයන්හි නොඇලුනෙක්ද වේ. ඔය ඒ ටික තමයි දෙවනි ගාථාවේ සන්තුෂ්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලෞක උත්ති සන්දින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ කියන ගාථාවේ තේරුම. තුන්වෙනි එක යම්කිසි ක්‍රියාවක් නිසා නුවණැත්තන් එයට නිඳා කරද්ද ඉබඳු සුළු වැරදි දෙයක්වත් නොකරන්නේය. සුවපත් වූවෝ බිය නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ සැපවත් සිත් ඇත්තෝ වෙත්වා. ඊළඟට එතන තුන්වෙනි එකනේ. ඊට පස්සේ හතරවෙනි එක ඒක තුන්වෙනි එක තමයි නච කුද්දං සමාචරේ කිඤ්ඤේඤ වින්නු පරේ උපෝදෙය්‍යං සුඛිනෝවා කේවිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා. එතන හැබැයි අනිත් ඇයට මෛත්‍රී කිරීම කියවෙනවා එතන. කෙලෙස් ඇති බියටපත් හෝ කෙලෙස් නැති නිර්භය වූ හෝ වෙනත් යම්කිසි සත්ව කෙනෙක් ඇද්ද යම් සතෙක් දිගද මහතද මධ්‍යම ප්‍රමාණයේද මිටිද සියුම් ශරීර ඇත්තේද ස්ථූලද සිරුරු ඇති අයද ඒ කොටස එතනින් එනවා. පෙනෙන හෝ නොපෙනෙන සත්වයෝද යම් දුරක වසන හෝ ළඟ වසන හෝ සත්වයෝද ඉපදී ඇති ඉපදෙමින් සිටින සත්වයෝද ඒ සියලු සත්වයෝ සැපවත් සිත් ඇත්තෝ වෙත්වා. එතෙන්දී ප්‍රාර්ථනාව තියෙනවා එකෙක් අනෙකෙකු රැවටීම නොකරේවා, කිසි තැනකදී ඒ කිසිවෙකුට අවමන් නොකරේවා, බැනීමෙන් නෝ තරහ පෙන්වීමෙන් එකෙක් අනෙකුට
දුකක් පැතීම නොකරේවා. මව යම්සේ සිය පුතා ජීවිතය නොතකා එකම පුතු ආරක්ෂා කර රකීද එසේම සියලු සත්‍යයන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත් වැඩිය යුතුය. සියලු ලෝකයා කෙරෙහි වූ මෛත්‍රියද අප්‍රමාණ වූ මෙත් සිත් වඩනේය. උඩද යටද හරහද බාධා නැතිව වෛර නැතිව සතුරුකම් නැතිව මෛත්‍රිය වඩන්නේය. සිටගෙන සිටින්නේ හෝ ඇවිදින්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ නොනිදා සිටින තාක්කල් මේ මෛත්‍රී සිහිය වඩන්නේය. මේ උතුම් විසීමයයි කියනු ලැබේ. මිත්‍රා දෘෂ්ටියටද නොපැමිණ සිල්වත්ව සෝවාන් සත්වයෙන් යුක්තව කාමයන්හි ගිජු වීම නැති කලේ මව්කුස පිළිසිඳ ගැනීමකට නැවත පැමිණීමට සිදු නොවන්නේය. ඒ කියන්නේ මෙතන මිත්‍යා දෘෂ්ටියටද නොපැමිණ සිල්වත්ව සෝවාන් තත්ත්වයක් ආවොත් තත්ත්වයකටපත් වුනහම නැවත මව්කුසකට පිළිසිඳ ගැනීමක් එන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් වෙනවා කියලා කියන්නේ එතකොට සෝවාන් වුණාම නැවත මව්කුසකට එන්නේ නැද්ද? එනවා. 8 වෙනි එකක් නෑ 7ක උපරිම 7ක් බව එන්න පුළුවන්. ඔව්. ඔය එතන පොඩි ගැටීමක් එනෝනේ. පොඩි වෙනසක් එතන එනවා. නිවන කියලා ගත්තොත් හරිනේ. එතන අරහත්ත්වය කියලා ගත්තොත් හරි. මෙතන මම හිතන්නේ මේ නෑ ඔය ඒක හරි. ඔය සෝවාන් වෙන්න බෑ මෛත්‍රී භාවනාව ඒක හරි. ඒකෙන් නෑ මේ මෛත්‍රී භාවනාවෙන් කරනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ සෝවාන් කියලා අර්ථවත් වෙන්නේ මෙතන අරහත්ත්වය කියන එක තමයි මෙතන අපිට වැටහෙන්නේ. සෝවාන් කියන්නේ නිවන කියන එක පොදු භාවිතාව නිවන කියන එක. එහෙම වුණොත් හරි. නෑ මෙතන කියන්නේ මව් කුස පිළිසිඳ ගැනීමකට නැවත නොපෙමින්නේ නම් ඒ කියන්නේ මොකද්ද? අරහත්ත්වය ලැබිලා. මෙතන සෝවාන් කියන වචනේ අර්ථය අරහත්ත්වය කියන එක. කියන්නේ නිවන කියන එක දැන් සෝවාන් කියන එක අර පොදුවේ නිවන කියන එක අර්ථවත් කරන බව තමයි අපිට අඳුර ගන්න වෙන්නේ මේකේ. නේද? ඒක නිවන් කියලා කියන්නේ දැන් මේ ඒ භවයෙන් අවසන් කියන එක. නේද? ඒතර සෝවාන් කියලා මේ සෝවාන් මාර්ගඵල 4න් පළවෙනි කියන එක ගත්තොත් මෙතන පැටලීමක් එනවා. හැබැයි කෙලෙස් සංසිඳ වුණා කියන අර්ථය සෝවාන් කියන වචනේ අර්ථය අපි කෙලෙස් පරිනිර්වාණය කියලා ගත්තොත් හරි නේද එතන? ඔව් මෙහෙම නේද? කීක දේවල් ගැන සමහර එහෙම අපි භාවිතා කරන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ භාවිතාවක් කියන එක තමයි අපිට මෙතන ගන්න වෙන්නේ. එහෙම තියනවද? දිට්ඨංච අනුගම්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු සුවිනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බ සෙය්‍යම් පුනරේතිති. නහි ජාතු කියලා කියන්නේ ආයෙත් ඉපදීමක් නැහැ කියන එක. අටවෙනි උපත්තියක් නැහැ කියන එක නෙමෙයි මේ සූත්‍රයේ කියවෙන්නේ. මේක කියවෙන්නේ එහෙමයි. අපි ඒක ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. අපිට තේරෙන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. නේද? අර එතන මට නම් හිතෙන්නේ මේ සෝවාන් කියන தত্ত্বය කියන එක අර සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඔය කුලකයම අරගෙන තියෙනවා. කුලකයම නියෝජනය කරනවා සෝවාන් කියන. දැන් එහෙම ඔව්. හරිද? සෝවාන් කියන එකෙන් අර මාර්ගඵල 4ම නියෝජනය වෙනවා. එහෙම නියෝජනය වුණා නම් මේක හරි නේද? ඒ වගේ එකක් තමයි මට තේරෙන්නේ මෙතන. එහෙම තමයි අපිට ගන්න වෙන්නේ මේකේ. එතකොට දැන් මෙතෙන්දී ඇත්තටම මේ මූලික සන්දර්භය තියෙන්නේ තමන්ගේ ಗುಣ
තමන්ගේ මේ ගුණයන් 14 වර්ධනය කරලා කරන කිරීම වගේම අනිත් අයට මෛත්‍රියත් මේක ඇතුලේ තියෙනවා. අර අනිත් එක අපිට මේක මේ මතුවෙලා හැමතිස්සෙම පේන්නේ අර මෛත්‍රී කොටස විතරයි. අර මේක මතුවෙන අඩුයි. මටත් අපිට එච්චර ඒක දැනලා තිබුණේ නැහැ. ඔව් රහත් වීම තමයි මෙතන කියන්නේ. ඔව්. ඉපදීමක් නැහැ කියන එක. නෑ කියනවා. එතකොට මට තේරෙන්නේ අර සෝවාන් කියන එක ඇතුලේ කුලකයම තියෙනවා කියන එක තමයි ගන්න වෙන්නේ අපිට. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ටිකම ඊතර ඇතුලේ තියෙනවා. නියෝජනය කරන සෝවාන් එකෙන් ඒ හතරම නියෝජනය කරන බව තමයි තේරෙන්නේ. එතකොට හරිනේ. එතකොට ඒ අර්ථය හරි. එහෙම යෙදිච්ච තැන් තියෙනවා. අපිට එහෙම ඒවා ඉතින් අපිට අවබෝධයෙන් අපි තේරුම් ගන්න වෙනවා. එහෙම තේරුම් ගත්තාම හරිනේ මේක. එතකොට ඊළඟ බන්ධ පරිත්තය. බන්ධ පරිත්තයත් අපි තේරුම් ගමු. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව අපවත් වූයේ මහා කාරුණික බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩවෙසෙන සමයේදී කන්ද පරිත්තය. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව අපවත් වූයේ මහා කාරුණික බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩවෙසෙන සමයේදී මේ අවාසනාවන්ත සිදුවීම දත් භික්ෂූ මේ බව බුදුරජාණන් වහන්සේට සැලකලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් අමතා මහණෙනි සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව අපවත් වූ භික්ෂූන් සතර සර්ප කුලයන් කෙරෙහි මෙත් සිත පැතිරී වූයේ නැත. මෙත් සිත පැතිරී වූයේ නම් දෂ්ටයා සර්ප කිරීමෙන් කාලක්‍රියා කරන්නේ නැතයි වදාළ. විරූපාක්ෂ ඒරාපත චබ්බ්‍යා පුත්ත කන්නා ගෝත්තමක යනු සර්ප කුල හතරයි. මේ සර්ප කුල හතර කෙරෙහි මෙත් සිත පැතිරී වූයේ නම් සර්පයා දෂ්ට කිරීමෙන් කාලක්‍රියා කරන්නේ නැතයි වදාරා මෙත් සිත වඩන ආකාරය වදාළහ. මාගේ මෛත්‍රිය අපාදක පා නැති බඩගාන සතුන් උදෙසාය. මාගේ මෛත්‍රිය දීපාද සතුන් උදෙසාය. මාගේ මෛත්‍රිය චතුත්පාද සිව්පා ඇති සතුන් උදෙසාය. මාගේ මෛත්‍රිය බහුපාද බොහෝ පා ඇති සතුන් උදෙසාය. මෙසේ මෛත්‍රිය වඩා තමාට අපා දෙපා ආදී කිසිම සතෙක් හිංසා පීඩා නොකරේවයි ප්‍රාර්ථනා කළ යුතුය. එසේම සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සුවපත් වෙත්වා කිසිම සතෙක් දුකටපත් නොවේවා යයි මෙසේ පොදුවේ මෙත් සිත වඩා තෙරුවන් ගුණ සීකර බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ආදී මෙපමණ ගුණ බල මහිමයෙන් මට ආරක්ෂාව සැලසේවයි ආරක්ෂාව තහවුරු කරගත යුතුය. බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කළ අනුශාසනාවට සවන් දුන් භික්ෂූ එය සතුටින් පිළිගත්ත. ඒක තමයි කන්ද පරිත්තේ තියෙන්නේ. අපි පාලිය ටික තියෙනවා අපි ඒකට යන්නේ නැහැ. මේකේ තියෙනවා කන්ද පරිත්තේ සිංහල අනුවාදේ. ඒකත් අපි ඉක්මනින් මතක් කරගනිමු. මා විසින් මෙසේ අසන ලදී. බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඬු මහසිතානන් වහන්සේ විසින් කරවන ලද විහාරයේ වැඩ වසනසේක. ඒ සමයේ වනාහි සවැත් නුවරදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුවේ කලුරිය කරන ලද්දේ වේ. ඒ සමයේ වනාහි බොහෝ භික්ෂූහු බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ වාසය කරන ලද්දේද එතනට එළඹ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට එකක් පස්ව සිට වැඳ සිටියේ. එකත් පස්ව වැඳ සිටි බුදුරජාණන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ. ස්වාමිනී මේ සවැත් නුවරට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු දෂ්ට කරන ලදුව කරුලිය කරන ලද්දේ වෙයි. එහෙම කියලා අපි මේක ටිකක් ඉස්සර වැඩි වගේ මේකේ මේක කියන්නේ මේ අපි කෙටියෙන් මතක් කරගමු මොකද්ද තියෙන්නේ කියලා දීර්ඝයි මේක. සර්පෙක් දෂ්ට කළා භික්ෂූන් වහන්සේ කෙනෙක්
මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේකින් විමසුවාම ඇයි මෙහෙම වුනේ කියලා උන්වහන්සේ කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා මේ භික්ෂුව සර්පයන්ට මෛත්‍රිය වැඩිවේ නැහැ කියලා. මෛත්‍රිය වැඩිවේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ අවස්ථාවේදී මේ සර්පය වර්ග 4ක් තියෙනවා. විරූපාක්ෂ, ඒරාපත, චබ්බ්‍යා පුත්ත, කන්හා ගෝතමක යන සර්ප කුල 4ක් තියෙනවා. මෙන්න මේ සර්ප කුල 4ට මෛත්‍රිය වඩපු නැති නිසා තමයි මේ භික්ෂුන් වහන්සේ සර්පයාට මේ දෂ්ට කළේ. ඒ සර්පයා ඒ සත්වයන්ට මෛත්‍රී කරා නම් සර්පයා දෂ්ට කරන්නේ නැහැ කියලා. අපි දැන් මතකද අපි සාකච්ඡා කළා මේ එක ආනිසංශයක් විදිහට අනුශසක් විදිහට මෛත්‍රී භාවනාවේදී මොකද්ද එකක් තිබුණා මොකද්ද මේ ගින්නෙන් වසවිසෙන් ආයුධ වලින් හානි පැමිණෙන්නේ නැහැ කියලා. එතකොට මේකයි තියෙනවා විස කියන එකනේ. විස වලින් හානි පැමිණෙන්නේ නැහැ කියලා. දැන් ඔන්න ඒකත් එක්ක ගැලපුණා නේද? එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පුද්ගලයා මේ සර්ප දර්ශනයේ ලක්ුණේ මේ භික්ෂුන් වහන්සේ මෛත්‍රිය වඩලා නැති නිසා. ඒතර දැන් කාලෙත් සර්පේ දර්ශනය කරනවා නම් මේක අපිට ගලපන්න පුළුවන් නේද? ඔව්. මෛත්‍රිය වඩලා තියෙනවා නම් සර්ප දර්ශනයට භාජනය වෙන්නේ නැහැ. එතකොට අපි සර්ප දර්ශනයෙන් වැළකෙන්න අපි මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන්? අපි කියන්නේ සර්පයෝ ඉවත් කරන්න නේද හදන්නේ අපි. සර්පයෝ මරලා ඉවත් කරන්නේ හදන්නේ සර්ප දර්ශනේ වැළකෙන්න නේද? දැන් කරන්න ඕන ඒකමද? ඔව් අපිට කියන්න බෑ කොයි වෙලාවෙ හිම ඉවර කරන්න පුළුවන්ද මේ සර්පයෝ දෂ්ට කරලා. ඉවර කරලා මරලා බෑ ඉතින් ඔව්. යම් පිළිවෙත් ඉතින් අපිට ඔය ආරක්ෂක ක්‍රම වායිතා කරන්න ඕනේ. ඒකින් කියන්නේ එහෙම මේ ඒව කරන්න ඕනේ නැහැ කියලා. නමුත් අපි කළ යුතු දේ තමයි මෛත්‍රිය. එතකොට ඒකෙදී ඒකෙදී මේ අපි ඒ වයින් වැළකෙන්න ඒ සර්ප දර්ශනයෙන් වැළකීම ආදී වූ කාරණා වලින් වැළකීම සඳහා දේශනා කරපු සූත්‍රයක් තමයි මේ කන්ද පිරිත කියලා කියන්නේ. මාගේ මෛත්‍රිය විරූපාක්ෂ නම් අභිරාජ කුලයන් කෙරෙහිය. මාගේ මෛත්‍රිය ඒරාපත නම් අභිරාජ කුලයන් කෙරෙහිය. මාගේ මෛත්‍රිය චබ්බ්‍යා පුත්ත අභිරාජ කුලයන් කෙරෙහිය. මාගේ මෛත්‍රිය කන්හා ගෝතමක නම් අභිරාජ කුලයන් කෙරෙහිය. මේ ආකාරයෙන් මේ පා ඇති පා නැති දෙපා සිව්පා ආදී වශයෙන් මෛත්‍රිය පැතිරවීම තමයි මේ කන්ද පිරිතේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙත්තානිසංස සූත්‍රය. ඒකෙදි කියන්නේ මේ මොකද්ද මේ පිරිත් පොතට ඇතුළත් කරණීය මෙත්ත සූත්‍රය කන්ද පරිත්ත යන පිරිත් සූත්‍ර වලින් මෛත්‍රිය වැඩිීමේ අනුසස් දක්වා ඇත. මෙසේ මෙත් සිත පැතිරීමෙන් අමනුෂ්‍යයන්ගේ සිදුවන උවදුරු වළක්වා ගැනීමටත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමටත් එසේ කිරීමෙන් සුවසේ විසීමට අවස්ථාව යෙදෙන ආකාරය පහදා දී ඇත. විශේෂයෙන්ම සෙනසුන්වල රුක්මුල්වල ශූන්‍යාකාරවල බවුන් වඩන භික්ෂුන් වහන්සේට විෂගෝර සර්පයන්ගෙන් සිදුවන හානි විවිධ හානි වළක්වා ගැනීමට පොදුවේ සත්ව කොට්ටාශ වෙත මෛත්‍රිය පැතිරීමෙන් සැලසෙන යහපත පිළිබඳ කඳ පිරිඳින් පෙන්වා දී ඇත. කඳ පිරිතෙත් ඒක තියෙනවා. එතකොට අංගුත්තර නිකායේ ඒකාදස විපාතට ඇතුළත්ව ඇති පිරිත් පොතට ගෙන ඇති මෙත්තානිසංස සූත්‍රයෙන් මෛත්‍රී වැඩිීමෙන් අනුසස් 11ක් ලැබෙන බව එයින් අනුසස් 10ක්ම මෙලෝදී ලැබිය හැකි බව දේශනා කිරීම විශේෂ ලක්ෂණයකි. අන්න එතන අර 11යි 10යි වෙන් කරලා පෙන්නලා තියෙනවා. මෙලෝදී 10යි පරෝලදී 1ක් පෙන්නන බව. ඒක තමයි මේ අර ආනිසංස 11 ගැන තමයි මේ මෙත්තානිසංස සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ භාගතුන් වහන්සේ. ඒකෙදී මේ මෙත්තානිසංස ටික මේකේ අර මම කිව්වා වගේ සුඛං සුපති සුඛං පටිබුජ්ජති න පාපකං සුපිනම් පස්සති
මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාස්ස අග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකුපගෝ හෝති. ඔන්නෝයි 11 තමයි මෙත්තානිසං සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟ මිත්තානිසං සූත්‍රය. මිත්තානිසං සූත්‍රය කියන්නේ මහබෝසතාණන් වහන්සේ බෝධි සම්භාර ධර්මයන් පුරණ අවදියේයි තේමිය කුමරුව ඉපිද සුනන්ද නම් සියදුරට මේ මිත්තානිසංස ප්‍රකාශ කර ඇත. මිත්තානිසංස ප්‍රිය රජුගේ ඇවෑමෙන් තමාට හිමිවන රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින් ගොළුවෙකු බීරෙකු කොරෙකු අන්ධයෙකු සේ දැඩි අදිටනින් දහසේ වසරක් පුරා ක්‍රියා කළ තේමිය කුමරු. ඒ තේමිය කුමාරගේ කතාව මේ අපි දන්නෝනේ. ඒතර පිය රජුරෝ එක්තරා පුද්ගලයෙකුට දඬුවම් කිරීම දැකලා ඔහුට හිතුණා මේ මම හිතුනොත් මමත් රජ වුණොත් වෙන්නේ මටත් මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා දැන් මම රජ වීම නැති කරන්න තමයි මේ විදියට ගොළුවෙක් ඒ මුළු කාලය පුරාම ගොළුවෙක් බිහිරෙක් කොරෙක් අන්ධයෙක් විදියට හිටියා. මොකද රජකම ලැබෙන නිසා. රජකම ලබා නොගන්න ඕන නිසා. ඊට පස්සේ මේ තේමිය කුමෝ වනයේට ගොස් පණ පිටින් වල දාන්න කියලා අන කළා. මහස් පිරජුගේ මේ අර සුනන්ද කියන රියදුරට තමයි බාර කරේ. නැත්නම් මේ අන කරේ. ඒ සුනන්ද නම් රියදුරු වල කනින හේතුව විමසූ අවස්ථාවේ චන්දා දේවිය පුත් තේමිය කුමරු ප්‍රකාශ කළේ මම ගොළු නැත, මම බිහිරි නැත, මම අන්ධ නැත, මගේ අත්පා කොර නැත. ඉබඳු මා වල දැමීමට කටයුතු කිරීම මිත්‍රද්‍රෝහී ක්‍රියාවකයි පවසමින් මිත්තානිසංස ප්‍රකාශ කරන්නට විය. ඒ වෙලාවේ තමයි මෙන්න මේ මිත්තානිසංස සූත්‍රය දේශනා කළේ. එතකොට මේ කියන්නේ ඒකේ තේරුම් විදියට යමෙක් මිතුරන්ට ද්‍රෝහි නොකරයිද ඔහු තමාගේ නිවසින් බැහැර ගියත් බොහෝ ආහාර පාන ලබන්නෙක් වේ. මිත්‍රයන්ට ද්‍රෝහි වෙන්නේ නැත්නම් කොහේ පිට ගියත් අපිට ආහාර පාන ලැබෙනවා. ඒ වගේම ද්‍රෝහි වෙන්නේ නැත්නම් ජනපදයකට ඔහු යම් ජනපදයකට යයිද යම් නියම් ගමකට හෝ රාජධානියක ගියේ වෙයිද හැම තැනදීම පිදුම් ලබයි. ඊළඟට සොරු සමීප නොවේති. රජතෙමේ අවමන් නොකරයි. සියලු සතුරන් දුරු කරයි. ඒ කියන්නේ මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන අය ගැන තමයි මේ කියන්නේ. ඊළඟට ඔහු කෝප නොවියේ සිත ගෙටෙයි. සභාවේ සතුටු වූයේ ඥාතීන් අතරෙහිද උතුමෙක් වෙයි. ඥාතීන් අතරේ උතුමෙක් වෙනවා. සභාවේ සතුටු වෙනවා. කෝප වෙන්නේ නැහැ. ඊළඟට අනුන්ට සත්කාර කොට සත්කාර ලබන්නෙක් වෙයි. ගෞරව කොට ගෞරව ලබන්නෙක් වෙයි. කිත් පැසසුම් ලබන්නෙක් වෙයි. ඊළඟට මිතුරන් පුදන්නෙක්ව පෙරලා පිදුම් ලබයි. වැඳුම් කරන්නෙක්ව පෙරලා වැඳුම් ලබයි. යසසට හා කිත් පැසසුමට පැමිණෙයි. ඒ කියන්නේ මිතුරන්ට ද්‍රෝහී නොවන අය ගැන කියන්නේ නොයනෙකුට ලැබෙන දේවල් මේ කියන්නේ. ඔව්. ඊළඟට ගින්න යම්සේ දැල්වෙමින් දිලිසේද එසේම දෙවියෙකුසේ බබලයි. සිරි සැප අත්හරින්නෙක් නොවේ. ඊළඟට ඔහුගේ ගව සම්පත වැඩෙයි. කෙතෙහි වපුල දේ වැඩෙයි. වැපුරු දෙහි ඵලය ලබයි. ඊළඟට දැදුරෙන් හෝ පර්වතයෙන් හෝ ගසකින් හෝ වැටුණා වූ මිනිසා එයින් පිහිට ලබයි. එහෙම වැටුණා කියලා මේ වැටුණත් හානි වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඊළඟට වැඩුණු දැඩි මුල් ඇති නුගරුක සොලවා බිම හෙලන්නට නොහැකිසේ සතුරෝ ඔහුව මැඩ පවත්වන්නට නොහැකි වෙත්. මිත්තා ඒ කියන්නේ අර වැඩුණු නුගරුකක් බිමට තදින් ඇල්ලලා ඉන්නා වගේ වෙන සතුරන්ට ඇවිල්ලා සොලවන්න බැරි වෙනවා වගේ මේ පුද්ගලයා මිතුරන්ට ද්‍රෝහි නොවන පුද්ගලයා එහෙම ලේසියෙන් සොලවන්න බෑ. ඔව්. තාම ශක්තිමත් කියලා තමයි මේ මිත්තානිසංස සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. ඒක දේශනා කළේ තේමිය කුමරු තමන් වල දාන්න උත්සාහ කරනකොට වලහාරනකොට ඒ වලහාරපු
මේ රියදුරු කියලා කියන්නේ මේ අශ්වාරෝහක අශ්ව වාහනේ රියදුරුනේ. රියදුරුට කියපු සූත්‍රය තමයි මේ මිත්තානිසංස සූත්‍රය කියලා කියන්නේ. ඔව් බෝධිසත්වයෝ. එතකොට ඔන්න ඔය මූලික සූත්‍ර ටික තමයි මේ මෛත්‍රියත් එක්ක බැඳිච්ච සූත්‍ර ටික. අපි නිකම් මතක් කරගත්තේ ඒකත් එක්ක බැඳිච්ච නිසා. එතකොට අපි අදින් අවසන් කරනවා. එතකොට අපි නැවත වතාවක් ලබන සතියේ යනවා විදර්ශනා කොටසට. අපි සාකච්ඡා කරා බ්‍රහ්ම විහාර භාවනා ටික. අපි මේ කලින් මතකද නැවතුව තැන? අපි මේ බ්‍රහ්ම විහාර භාවනා ටික සාකච්ඡා කරානේ මේ පොතේනේ. කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාව, විදර්ශනා භාවනා ටික නේද අපිට තියෙන්නේ. මතක විදිහට එහෙමයි. අපි එහෙම වුණොත් 318 පිටුවට සාකච්ඡා කරන්න ඊළඟ දවසේ.